අයිබෝවන් සුබුදෑසනක් ඉරිදා උදෑසන සුපුරුදු ලෙසින් පුරුදු ලෙන්ගතු කමින් අපි සූදානම් වෙන්නේ ඔබට ධර්මය නම් වූ මහා ආශිර්වාදය බෙදා දෙන්නට. ඒ සඳහා මෙත්නෙත් පාමුල නම් වූ වැඩසටහන තුළ දෙහෝරාවක් මෙතෙන් පටන් ඔබට හිමි වෙනවා. ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට පෙළ ගැසී සිටින ඔබ වෙනුවෙන් මෙත්නෙත් පාමුල වැඩසටහන ඔබට සමීප කරමින් අනුශාසනා සිදු කරන ගම්පහ මෙතිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේව මෙත්නෙත් පාමුල වැඩසටහන වෙනුවෙන් බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබන. අද දායකත්වයේ දරන පින්නතුන්ගේ ගෞරවනීය අපේක්ෂාවන් බොහොම සතුටුදායක ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවායි කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පැවැත්වීමට පූජනීය වන්දනීය අපේ කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට ඉමහත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදාතනික සනසුන් සුව සොයා අනන්ත පින්කම් සසර පුරාවට සිදු කරමින් පැමිණි ගමන් මඟ තුල දහමට ඇලී ජීවත් වන නමුදු විශේෂයෙන් දිව්‍යාත්ම භාවයක් පුණ්‍ය ඵල වශයෙන් ලබාගත් දේවතාවුන් වහන්සේලාට අපේ ගෞරවපූර්වක පූජනීය ආරාධනයයි සුපුරුදු ලෙස සිද්ධ වන්නේ. රන්වන් පැහැයගෙන හිරු කිනිතිසේ උදේ දෙව් බඹුන් බැබළුනේ පින් බලය මැද සොඳේ දහම් පද දස දෙසම විහිඳ පැතිරෙන සඳේ වඩිනු මැන ඇරයුමයි දහම් අසනා සඳේ සග්ගේ කාමේච රූපේ ගිරිසිඛර තටේ චාක්තලික් කේවිමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගානේ ගේහවත් තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාගා තිට්ඨන්ත සම්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු සුපිපිපියුමක් විලස මුව පෙයුම බබලනා වෙසඟ පුනු පොදා සවුමරුන් පැරදුනා දෙව් බඹුන් නිසාමේ අහස් කුස බැබළුනා මොනිදු පාපියුම් ළඟ හද බැතින් නැමදුනා මොනිදු පාපියුම් ළඟ හද බැතින් නැමදුනා මොනිදු පාපියුම් ළඟ හද බැතින් නැමදුනා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමානි මං දද්දරතාපයන්ති වාචා දුරුත්තානි
මනුස්සලෝකේ මණ්ඩූක බක්කෝ උදකන්ත සේවේ ආසේවි සංමං ආවි අවිසා සපයන්තිති. ලෞතුරා බුදුගුණ සුවඳ වඩ වඩාත් හදවත් වෙත සමීපව සක්‍රිය වන වෙසඟපුන් පෝදා ආසන්නයේ සිටයි අදත් පින්වත් ඔබ මේ අමාදම් සිසිල වින්දනය කිරීම සඳහා තම හද මණ්ඩලවල දොරටු විවෘත කොට තබාගෙන සිට. ඒ විවෘත වූ හද මණ්ඩලට දුරාතීතයේ සිට මේ මොහොත දක්වා ඒ සම්මා සම්බුදු අමා දම්සිසිලස එවා වදාළ දෙවා වදාළ පරම පූජ්‍යතර මහා සංගරුවනට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. වත්මනෙහි වැඩ සිට ලොවට දහම් නද විසුරුවන පතුරුවන පරම පූජ්‍යාර්භභා සංඝරත්නයට අපගේ පූජනීය ආශිර්වාදය වේවා. ඔබ වහන්සේලාගෙන් අප හැමට දහම් අසන්නට දෙසන්නට සමාව අවසර වේවා. එමෙන්ම සම්බුද්ධ ශාසනයෙහි උදාර මෙහෙවරක නිරත වෙමින් වැඩහිඳිනා පූජ්‍යතර කල්යාණ ගුණ ඇති මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලාටත් අපගේ පූජනීය ගෞරවය වේවා. ඔබ වහන්සේලගේ ආශිර්වාදයද වේවා. සැදැහැ සිත් පෙරදරි කරගෙන සම්බුද්ධ ශාසනයට ජීවේ සපයන ප්‍රධාන මූලය වශයෙන් හැමදාමත් අපි සිහිපත් කරන්නේ අපේ දායක දායිකාවෝ. දායක දායිකාවෝ අපට සිව්පසයෙන් උපස්ථාන කරනවා වගේම ධර්මය දානය දීම සඳහා ධර්මය ප්‍රදානය කිරීම සඳහා ධර්මය දේශනා කිරීම සඳහා අප වෙත සපයන දායකත්වය නිම්හිම් නැති අගනා භවයේ නිම නැති අමිල වූ වටිනා දායාදයක් බව මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. අද දවසේ මා සිහිපත් කළ හැටියට වෙසඟපුණු පෝදාට මුහුණලා සිටින මේ පින්වන්ත මොහොතේ දායකත්වයේ සපයන්නේ මේ සුදසන් දහම් මැදුරට වසර ගණනාවක් තිස්සේ විශේෂ දායකත්වයේ සපයන දන්පැන් පිරිනමන මේ ධර්ම දේශනාව වෙනුවෙනුත් විශේෂයෙන් දහම් පරිස්කාර ආදී පිළිගන්වලා ඊටාම ගෞරවයෙන් ආරාධනා කොට සිටින ජායල උදම්මිට මහපන්සල පාරේ අංක 214 ඒ දර නිවසේ පදිංචි අපේ පින්වත් බෝධිසත්ව ගුණෝපේත මනතුංග නිමල්සිරි සිල්වා මහත්මයා සමග ආදරණීය ස්වාමීදීනි උච්චන්ද්‍රා සිල්වා පින්වත් මැතිණියත් ආදරණීය දූ දරුවනුත් එම සදහවත් සම්බුදු පිරිසගේ ජන්මදින විවාහ සංවත්සර වගේම පුණ්‍යානුමෝදනා කිරීම ඇතුළු කරගත් අරමුණු රාශියක් ගිහි පැවිදි හැම දෙනාටම සෙත් ශාන්ති පැතීමේ අරමුණු ඇතුළත්ව සටහන් කොට තිබෙනවා. අපි සදහම් දේශනාව සමාප්තියෙහි අරමුණු සිහිපත් කරලා අපේ සදහැවතුන්ට පින්පෙත් පවරන අතරේ දහම් නාදයට සවන් දෙන්නට ඊටාම ආදරයෙන් සුපුරුදු ලෙස කාලය වෙන් කරගෙන මහත් වූ හදබැති සිතින් යුක්තව කටයුතු කරන අපේ පින්නති ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ පින්වන්ත මොහොතේ යලිත් අපි ආරාධනා කරනවා මේ සදහම් මාවතේ ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය කාය ශක්තිය චිත්ත ධෛර්යය විශේෂයෙන් උපදීවා සකල කෙලෙසුන් සුන්කොට ලබන ලෝතුරු අමා ගුණ ධාරාවේ අනන්ත ශාන්තියෙන් ජීවිතමග පෝෂණය සුපේෂණය කර ගැනීමට අවශ්‍ය නිබද ශක්තියද ඇතිවේවා කියා. වාසනාවන්ත
ධර්මකාමී පින්වත්නි මා සෑම ඉරුදිනකම පහුගිය කාලයේ සිහිපත් කළා අපි එක දිගට ගෙතී යන එතී යන ගංගාවක් බඳු දහමේ තැනින් තැන සම්බන්ධතා ගොඩනගමින් එකම කතා ප්‍රවෘත්තියකට සපයන අතිරේක කතා වැලකින් මේ ධර්මදේශනාව සෝභාමත් කරන්නටයි කල්පනා කරන්න කියලා. අදත් එහි තවත් එක් කොටසක් ආරම්භ වෙන වේ වෙලාවේ ඉතා සැකවින් මේ දේශනාවේ පැමිණි ගමන් මග ගැන ආධුනික වූ කෙනෙකුට යමක් සිහියට නගා ගැනීම අවශ්‍ය නිසා සිහිපත් කරන්න ඕනේ. අපි සිහිපත් කරමින් ඉන්නේ නරෝපා නැමැති පැවිද්දෙකු සත්‍ය සොයාගෙන හෙවත් තිලෝපා නම් ගුරුවරයා සොයාගෙන යන ගමනේදී මොන දෙන්නට සිදුවෙච්ච අත්දැකීම් සම්භාරය පිළිබඳව කරුණු ඇසුරින් ධර්මයේ ඉස්පතු කරන දේශනා මාලාවක්. මේ මොහොත වන විට සත්‍ය සොයන ගමනේදී නරෝපා නම් පැවිදි යුතුවන් වහන්සේට අත්දකින්න ලැබුණේ රටේ රජ්ජුරුවෝ රාජ්‍ය අනුශාසනාව සඳහා උන්වහන්සේට ආරාධනා කළ රජමැදුරේ නවත්ත ගැනීම සම්බන්ධවයි. ඒකට ප්‍රතිවාප වශයෙන් අතුරු කරුණු වශයෙන් තමයි අපි මේ ධර්ම කරුණු ගොනු කරමින් ඉන්නේ. පින්නත් ඔබට වෙනදාටත් වඩා අද පාලක පක්ෂයට අනුශාසනා කිරීමේ තියෙන අගය වටිනාකම ගැන ඒ අනුශාසනාවන් හිද්දිනා ගැනීමේ ප්‍රාර්ථනාවෙන් පමණක් හැමදේටම අතෝසෝමින් අනුමත කරමින් කළොත් යමෙක් යම් දේශනයක් බොහෝ තැනක මුළු රට වියවුල් වෙන්න පුළුවන්. අද මේ වෙනකොට මෙරටේ බඳු ආකූල ව්‍යාකූල තත්වයකට පත්වී තිබුණු බව තිබෙන බව පින්වත් ඔබට නොරහසක්. ඒ නිසා වඩවඩාත් රාජ්‍ය අනුශාසනයේ විශේෂෙහි ධර්මයෙන් ලැබෙන පිටිවහල ගැන කරුණු ඉස්පතු කර ගැනීම පාලක පන්තියට පමණක් නෙමෙයි. යම් ආයතනයක්, ගෙදරක්, පන්සලක්, ආගමික ස්ථානයක් කොතනක වේවා සැබෑ වූ ප්‍රතිඵලයක් නෙලා ගැනීමට අනුශාසකත්වයේ කොතරම් වැදගත්ද අනුශාසනාවක් තුලින් ගොඩනගෙන ආධ්‍යාත්මික පරිවර්තනය කොතරම් ඵලදායීද කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. එසේ සාකච්ඡා කරමින් යන අතර ඔබට මතකයි බුදුරජාණන් වහන්සේ හමුවෙච්ච කොසල් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ දැහැමින් රාජ්‍ය කරවන රජ කෙනෙකුට අනුශාසනාවන්ගේ වැදගත්කම පැහැදිලි කරලා දෙනවා. ඒ පැහැදිලි කරලා දෙන්නේ අතීත කතාවක් ආශ්‍රයෙන්. ඒ අතීත කතාව අපි ආරම්භ කළේ තේසකුණ ජාතකය කියලා කතා පුවත්. බ්‍රහ්මදත්ත රජුරෝ රජකම් කරන කාලේ ඒ රජුරවන්ට දරුවෝ හිටියේ නැහැ කියලා අපි නිතර මතක් කළා. ඒ රජුරවන්ට දවසක් සල්මල් උයන ඉන්න වෙලාවේ සල්ගසක්කට සැතපී ඉන්න වෙලාවේ දකින්නවා සල්ගහේ උඩ කුරුළු කූඩුවක් කුරුළු බිත්තර තියෙනවා. ඇමතිවරුන්ට කිව්වා කුරුළු බිත්තර පරීක්ෂා කරලා බලන්න. ඔවුන් කිව්වා කුරුළු බිත්තර නම් තියෙනවා. ඒ වුණාට ඒව හරියටම කොයි කුරුල්ලන්ගේද කියලා දැනගන්නයි කියලා කිව්වම කොහොම අපි ඒක දන්නේ නැහැ. ඒක දන්න අයගෙන් අපි උපදෙස් ගන්න ඕනේ. අන්න බලන්න එතනත් අපි කිව්වා වටිනා උපදේශයක් තියෙනවා. මොකද්ද? යමෙකුගෙන් උපදෙස් ගන්නකොට ඒ උපදේශකයා පිරිපුන් දැනුමක් පැසුරු හිසින් බුහුමන් ලබන කෙනෙක් වෙන්න ඕනේ. එනතුව මං කිව්වා වගේ නාමය ප්‍රසිද්ධ හෝ ප්‍රසිද්ධ තැනක වාසය කරන හෝ කෙනෙකු නොව තමන් වගේ කරන තමන්ට වන්දි වට්ටකම් කරන තමන්ගේ ගුණ ගායනා කරන කෙනෙකු නොවේ. යමකට අනුශාසනා ලබන ඒ ක්ෂේත්‍රය පිළිබඳව දක්ෂතා තියෙන අය අඳුර ගන්න ඕනේ. ලොවින් එක දෙයකට වෙයි සම. ඒ නිසා අපි අනුශාසනාවක් ගන්නකොට ආර්ථික ක්ෂේත්‍රය ගැන ගන්නකොට ආර්ථික විශේෂඥයෝ පසක තියලා ආර්ථික විශේෂඥතාවයක් නැති කෙනෙකුට අමාත්‍ය තනතුරක් දුන්නොත් එහෙම නැත්නම් අනුශාසක තනතුරක් දුන්නොත් වැඩේ අවසానයි. කෘෂි කර්මාන්තය ගැන කවදාවත් කුබරකට බහැලා නැති ගොවිකම පිළිබඳව අත්දැකීමක් නැති කෙනෙකුට කෘෂි කර්ම අමාත්‍යාංශය දුන්නොත් ඔහුගේ අත්නොමතික උපදේශ නිසා කෘෂි කර්මාන්තේ විනාශයි. සමාජයේ හැම ක්ෂේත්‍රයක්ම එහෙමයි.
ප්‍රධාන කර්මාන්ත, සුළු කර්මාන්ත, යටිතල පහසුකම්. මේවා හැම එකක් ගැනම කල්පනා කරන විට අපට පෙනෙන දෙයක් තමයි ඒ කාර්යය කෙරෙහි විශේෂඥතාවයක් තියෙන කෙනෙකුගෙන් ඕන උපදෙස් ගන්න. ඒකට කියන විශේෂ ප්‍රාගුණ්‍ය කියලා. යම් කාරණාවක් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ලබන අධ්‍යක්ෂින් සම්භාරය තුලින් ඕන උපදෙස් ගන්න. රජුරවන්ට කියනවා රජතුමනි කුරුළු බිත්තර වලින් කොයි කුරුල්ලන්ගේ බිත්තරද මේ කියලා අඳුර ගන්න පුළුවන් ඉන්නේ අපිට මේ පිළිබඳ විශේෂඥතාවයක් තියෙන වැද්දන්ටයි. වැද්දෝ ගෙන්නලා අහනවා. ඔකට මතකයිනේ. කුරුල්ල දෙන්නෙකුගේ කිරිල්ලියෙකුගේ බිත්තර මේ. හැබැයි වර්ග 3ක 3 දෙනා. බලන්න මතකද කියලා? අතීතයේ අපි ඇසූ බණ බොහෝ දෙනෙක් කරුණ සටහන් කරගන්නවානේ. එතකොට Taman ළඟ තියෙන කරුණ නැවත නැවත ඉස්පතු කරලා ගන්නකොට හරි රසයක් දැනෙනවා. නැත්නම් අමතක වෙනවා. මේ කුමක්ද අතරමඟින් දේශනා කරන කතාව කියලා ආධුනික කෙනෙකුට අමතක වෙන්නත් පුළුවන්. දැන් ඔන්න බිත්තර જાති 3ක් හම්බුණානේ. එකක් බකමුහුණු බිත්තරයක්, අනිත් එක සැලලිහිණි බිත්තරයක්, අනිත් එක ගිරා බිත්තරයක්. එතකොට බකමුහුණු බිත්තරයයි ගිරා බිත්තරයයි අතර ඉන්නේ පිරිමි සත්තු දෙන්නේ. සැලලිහිණි ගැහැණු සත්ත්වෙක්. මේ තුන් දෙනාට දුව පුත්තු කියන වචනෙන් තමයි කතා කළේ රජු. ඉතින් පෝෂණය කරන්නේත් එහෙමයි. ඉතින් රජුරවන්ට ටිකක් ඉතින් අපහාස කරනවා මේ සත්තුන්ට දුවේ පුතේ කියලා කතා කරනවා කියලා. එහෙම මිනිස්සු ඉන්නවනේ පින්නත් දැන් සමහර වෙලාවට ගෙදර සේවය කරන වැඩකාරයට කොල්ලා කියනවා. නමුත් බල්ලට පුතා කියනවා. එහෙමයි ඉන්නවනේ සමාජයේ ඕන තරම් නේද? එතකොට මිනිස්සු අපහාසත් කරනවා බල්ලට පුතා කියනවා. අරච්චට සේවය කරන එකට කොල්ලා කියනවා. ඉතින් ඒ වගේ රජුරවන්ට හරියට අපහාස උපහාස කළා. මේ අහවලුන්ට දූපුත්තු කියලා කතා කරනවා. හැබැයි රජුරෝ සාමාන්‍ය මිනිසුන්ට වඩා පාලිතයාට වඩා පාලකයා හරි දූරදර්ශී ඥානයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එයා ඒ ඥානය අවශ්‍ය වෙලාවට තමයි පුබුදු කරන්නේ. රජුරෝ කල්පනා කරනවා මේ මිනිසුන්ට මේ සත්තුන්ගේ තියෙන විචක්ෂණශීලී ස්වභාවය ගැන අවබෝධයක් නැහැ. මම මේ අවබෝධය මම නිකන් විනෝදෙට මට දරුවනේ සිනා දූපුත්තු කියලා කතා කරනව නෙමෙයි. මොවුන් දූපුත් තනතුරේ තබලා උපදෙස් ගන්න තරම් සුදුසු සත්තු කියන එක පෙන්වන්න ඕන කියලා දවසක් රාජාංගණයට රට රජවිඳුලට රටේ ජනතාව අනබෙරයක් ගහලා රැස් කරවලා අර පක්ෂීන් තුන්දෙනා වරින් වර අවස්ථා 3කදී කැඳවලා දැහැමි ලෙස රාජ්‍යයක් පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද කියලා පළවෙනිම අහනවා අර බකමුණගෙන්. එහෙම නැත්නම් බකමුණට තියපු නම ඔබට මතකයි වෙස්සන්තර පක්ෂියා. පුතේ රාජ්‍යයක් දැහැමි ලෙස පවත්වාගෙන යන්න නම් කුමක් කළ යුතුද කියලා රාජධර්ම පවසන්න කියලා ඉල්ලීමක් කළා. පින්නත් ඔබට මතකයි එහි පළවෙනි කොටස පළවෙනි ගාථාව අපි එහි එක අර්ධයක් විස්තර කළා. රජතුමනි සත්‍යවාදී වෙන්න. අපි චේතිය ජාතකයේ මුල් කරගෙන සත්‍යවාදී වීමේ අගය ගැන කරුණු ඉදිරිපත් කළා. ඊළඟට අද අපි ටිකක් සාකච්ඡා කරමු. රජුරන් උපදෙස් දෙනවා රජතුමනි රජුරුව ක්‍රෝධ වෙලා බෑ. කෝප වෙලා බෑ. කේන්ති අරගෙන බෑ. උපේක්ෂා සහගත වෙන්න ඕනේ. ජනතාව රජුරුව කෙරෙහි උරණ වුණාම පාලක පන්තියේ තියෙන දෝෂ දර්ශනයන් මනවින් දැකගත්ත ජනතාව භාග වෙලාවට නොඑක ආකාරයෙන් රජුරන්ට උපහාස කරන්න පුළුවන්. අපහාස කරන්න පුළුවන්. රජුරන්ගේ රූපය විකෘති කරලා පෙන්වන්න පුළුවන්. රජුරුවන්ගේ හඬ අනුකරණය කරලා පෙන්වන්න පුළුවන්. රජුරුවන්ගේ නංගන් වලට නොයේ කොටස් ඈඳගෙන අහවල් ගම මේ ගම කියලා කියන්න පුළුවන්. කොයියම් විදිහට සමහරට ඉතා පහත් වචන වලින් රජුරුවන්ට කතා කරන්න පුළුවන්. නියෝගාත්මක ආකාරයෙන් රජුරුවන්ට කතා කරන්න පුළුවන් ජනතාව. හැබැයි රජුරුවන්ට කෝප ගන්න අයිතියක් නැහැ. හොඳ පාලකයෙක් නම් හික්මුණු පාලකයෙක් නම් ජනතාව කොයිතරම් Tamanට අපහාසාත්මක ලෙස කතා කළත් ඒවායේ යම් කිසි සත්‍යතාවයක් තියෙනවද? ජනතාවගේ මේ වාචික ප්‍රහාර තැන් වෙලාවට කායිකව කරන යම් උද්ඝෝෂණ වැඩපිළිවෙළවල් වල යම් කිසි සාධාරණත්වයක් තියෙනවද කියලා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙන්න ඕනේ. වතුර ටිකක් ඉල්ලන ජනතාවට, කණ්ඩ ටිකක් ඉල්ලන ජනතාවට කෝප ගැන්විලා නියෝගයක් දුන්නොත් වෙඩි තියලා මරාපන් කියලා.
අන්න රජ්ජුරුවන්ගේ පාලනය අසාර්ථකයි. රජ්ජුරුවන්ගේ පාලනයට සහය දෙන්නේ නැතුව අසාර්ථකයි. එහෙම ඒවා මෑතත් වුණා. මතුවටත් වෙන්න බැරි කමක්. ඒ නිසා හිතලා බලන්න අදටත් වකමූණ නැත්නම් වෙස්සන්තර පක්ෂියා දුන්නු උපදේශ මාලාවේ එක උපදේශයක් ගත්තත් කොච්චර කරුණු වර්තමාන පාලක පන්තියට ආදේශ කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ආයතනයක් පාලනය කරන කෙනෙක් වුණත් එහෙමයි. මේක පාලකයට පමණක් නෙමෙයි. පාලිතයටත් එහෙමයි. සමහර වෙලාවල් තියෙනවා ආයතනයක පාලකයා පාලිතයා හරියට තමන්ගේ සේවය ඉෂ්ට නොකරනකොට ඇතැවිට ටිකක් තදපරුෂාකාරයෙන් ඔහුට අවවාද කරන්න පුළුවන්. ඇතැම් වෙලාවට ඔහු අනිවාර්ය නිවාඩු යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට තව නොඑක ආකාර තහංචි දාන්න පුළුවන්. තමන්ගේ වරද වශයෙන් තේරුම් ගන්නේ නැති පාලිතයා නැත්නම් සේවකයා රටවැසියා පමණ ඉක්මවා කෝප ගත්තොත් ඔහුගේ ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන් විවිධ පැතිවලින්. ඔහු රැකිරක්ෂාව නැති වෙන්න පුළුවන්. ඒ නිසා කෝපය හිතක ගොඩනැගුණාට පස්සේ හැබැයි කාගේ වුණත් කුද්ධෝ අත්තං නජානාති කිව්වනේ. කුද්ධෝ කිව්වේ කෝපය. කෝපය ඉස්පතු වුණාම කරන්නේ මොකද්ද? කල යුත්තේ මොකද්ද? කිසි දෙයක් වටහා ගන්න බැරි වෙනවා. සමහරට පාලකයෙක් හෝ පාලිතයෙක් නොගත යුතු තීරණ ගන්නවා. අර මා ඉස්සෙල්ලා කිව්වා වගේ. මේක ඕනම කෙනෙකුට පොදුයි. සමහරට ස්වාමියා කෝපාවිෂ්ඨ චරිතයක් නම් වැරද්දේ හෝ නිවැරද්දේ හෝ වේවා බිරිඳට දරුවන්ට පහර දෙන්න පුළුවන්. බිරිඳ නිතරම කෝප ගන්න ක්‍රෝධයෙන් යුක්තව කෙනෙක් නම් එයා නිරන්තරයෙන්ම ස්වාමියාටත් දරුවන්ටත් කුල පවුලටත් හරි සාපයක්. පවුල් සංස්ථාව විනාශයි. ඕනම තරක එහෙමයි. පාසලක් වේවා ප්‍රධානියා නිතරම වාසය කරන්න කෝපයෙන් නම් අපි නිකවට කියන්නේ. අපි හිතමුකෝ ආයතනයක ප්‍රධානියා විද්‍යාලයක විදුහල්පතිවරයා ගුරුවරයා ගෙදරින් එනකොට යම්කිසි ගැටීම් සහගත මානසිකත්වයකින් එන්නේ කියලා ආයතනයට. ඉතින් ආපු වෙලේ ඉඳලා කවුරුත් රුස්සන්නේ නැහැ. හොඳක් ඇහුවත් ඇඟට පැනලායි උත්තර දෙන්නේ. කතා කරන්නේ. එතකොට අනිත් අය කියන ඔන්න අද නම් යකා නගලා ඉන්නේ. අද නම් කෝපාවිෂ්ඨ වෙලා ඉන්නේ මොන හරි කාරණයකට. ඒක ඒ පරිගන්න හදන්නේ අපෙන්. ඒ වගේ කෝපය ඉස උසට නැග්ගම ඒකට කියන්නේ යක්ෂාවේශය කියලා. යක්ෂාවේශ වුණාම මිනිහෙක් කරන්නේ මොකද්ද? කල යුත්තේ මොකද්ද? නොකල යුත්තේ මොකද්ද? කිසිවක් වටහා ගන්න බැරි තැනට පැමිණෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙනුවෙන් සිහිපත් කළා තියෙන දේශන කීපයක් කෙරෙහි අපේ අවධානය යොමු කළොත් හොඳයි. මේ ක්‍රෝධය කියන එකත් කොයිතරම් දරුණු එකක්ද කියනවා නම් ඔබට මට හොඳට හුරු පුරුදු ධම්මපදයේ නැමැති පොත් වහන්සේගේ තියෙනවා එක වර්ගයක් සම්පූර්ණයෙන්ම. ඒකට කියන්නේ ක්‍රෝධ වර්ගය කියලා. අපි ක්‍රෝධ වර්ගයේ සටහන් කරුණු තව ටිකකින් ඉඩකඩ ලැබෙන විදිහට ඉගෙන ගමු. එතෙක් ක්‍රෝධයේ තියෙන දරුණුකම නැත්නම් කෝපයේ තියෙන දරුණුකම, කිපීමේ තියෙන දරුණුකම ගැන සඳහන් වන ජාතක කතාවක් දෙකක් කෙරෙහි අපි සැකෙවින් අපේ අවධානය යොමු කරගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන වෙලාවේ දේශනා කළ කතාවක් තමයි දද්දර ජාතකය කියන දේශනාව. මේ දේශනාව අතීත කතා පුවතක් ඉස්පතු කරලා පෙන්වන්නට වදාළ ජාතක කතාවක්. අපේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ නිතරම කේන්ති ගන්න භික්ෂුවක් හිටියා. දැන් ඒ භික්ෂුන් වහන්සේ නිතරම කේන්ති ගන්න එක ගැන භික්ෂුන් වහන්සේලා නිතර ධම්සභා මණ්ඩපෙදී සාකච්ඡා කරනවා. ඉන් දවසක් භාග්‍යවතුන් වහන්සේ සුපුරුදු ලෙස ධම්සභා මණ්ඩපයට වඩින වෙලාව වෙනකොටත් මොනවා හෝ ධර්මයට අදාළ කාරණාවක් පුද්ගලයෙකුගේ උසස් ගුණයක් බුදුරජාණන් වහන්සේගේ උසස් ගුණයක් එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා අධ්‍යක්ෂක භික්ෂුවකගේ තියෙන දුර්වලකමක් එහෙම නැත්නම් තම තමන් ගම්දනවුනකට සැරිසරා වඩින විට ලබාගත් අත්දැකීම සාකච්ඡා කරනවා. භාග්‍යවතුන් වහන්සේට ඒ ඕනෑම සාකච්ඡාවක් අඩාල කළ තැන ඉඳලා බණ පටන් ගන්න පුළුවන්.
ඒක භාග්‍යතුන් වහන්සේගේ තියෙන විශේෂ දක්ෂතාවය. භාග්‍යතුන් වහන්සේ අහනවා මොනවද මං එන්නේ ඉස්සෙල්ලා කතා කර හිටියේ ඔබ වහන්සේලා. හරියට ඒ භාග්‍යතුන් වහන්සේගේ එතන කරුණා ගුණය ගැන බලන්න. මෛත්‍රිය ගැන බලන්න. තාත්තා කෙනෙක් උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩට ගිහිල්ලා හැන්දෑව ඇවිල්ලා කොහමද අද ඉතින් තොරතුරු කියලා අහනවා වගේ. තමන්ගේ බුදු පුත්තු ටික ළඟට ඇවිල්ලා කොහමද ඉතින් අද දවසේ තොරතුරු මොනවද මං ඉන්නේ ඉස්සලා ඒ ගැන සාකච්ඡා කර හිටියේ. ආදරෙන් අහනවා. එතකොට කියනවා ස්වාමීනි අහවල් හාමුදුරුවෝ කොච්චරවත්ව කෝප ගැන්නිච්ච ගමන් ඉන්නේ ස්වාමීනි. එහෙමද? එන්න කියන්න මෙතෙන්. භාග්‍යතුන් වහන්සේ බොහෝ වෙලාවට යම් යම් දහම් කරුණු විවරණය කරනකොට ස්ථානයේ දේශනා කරනවා මිසක් අස්ථානයේ දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ බොහෝ දෙනෙකුගේ වැරදි ඇතිතැනම කියනවා. නැතිතැන කියන්නේ නැහැ. ඇතිතැන කියනවා විතරක් නෙමෙයි. ඒ වරදේ මූලය එයාගේ පූර්වාත්ම දක්වාත් ගෙනියනවා. දැන් අපිට අපේ ජීවිතයේ තියෙන ප්‍රශස්ත ගුණ සහ දුර්වලකම් අතීත සංසාරෙත් එක්ක බැඳිච්ච ඒවා පින්වත් හුඟක් ඒවා. අපටත් එහෙම දැනගන්න තිබුණා නම් හුඟක් හොඳයි. දැන් අපි මෙහෙම හිතමු. දැන් සමහර පුංචි දරුවෙක් අතට ලස්සන සෙල්ලම් බඩුවක් දෙනවා. අපි දරුවට අත දික් කරනවා. පුතාවක මට දෙන්නකෝ කියලා. තුන් හිතින්ම දෙනවනේ. අර ආදරෙන් වැළඳ කටේ ගහ ගහ හිටපු සෙල්ලම් බඩුව. චූටි පුතාවක මට දෙනවද? තව වචන කියා ගන්න තේරෙන්නේ නමුත් අත දිග ඇරලා දෙනවා. මොකද දන්නවද? අතීත සංසාරෙත් එක්ක බැඳිච්ච ජීවිතයක්. පුහුණුවක් පුරුද්දක්. අතට ගත්තු දේ කටට දාගන්න ඉස්සෙල්ලා අතට ගත්තු දේ කවුරුවත් ඉල්ලුවොත් දෙන්න පුරුදු වෙලා. දැන් සමහර කෙනෙක් බලන්න ඒ වුණාට යමක් ලැබුණම බදාගෙන අල්ලගෙන ඉන්නවා මිසක් ඒක ගත්තොත් අඬනවනේ. අන්න දීලා පුරුද්දක් නැහැ. මම මේ ළමා ලදරු තත්ත්වය ගැන කතා කරන්නේ. ලොකුනාම මිනිස්සු එහෙමයි. සමහර අය ස්වභාවයෙන්ම දුෂ්ටයි. සමහර අය ස්වභාවයෙන්ම හරියම කරුණාවන්තයි. මෛත්‍රී සහගතයි. බලන්න සමහරට එක අම්මගේ දරුවෝ දැන් සමහර දරුවෙකුට අයියට නංගි ගහනවා. එනකොට අයියා අතක්වත් උස්සන්නේ ගුටි කාගෙන ඉන්නවා. ඉතින් අම්මා කියනවා අනේ මේ පුත හරි අහිංසකයි අපේ හැමදෙරෝනේ. ඉවසීම, නිවීම, තැන්පත් බව කෙනෙකුට හිතෙන්න පුළුවන් බයට කියලා. බයට නෙමෙයි. සසර පුරුදු පින්වත්නි. සසර පුරුදු පුහුණු කම්මේ. ඉතින් භාග්‍යතුන් වහන්සේට ඕන කරනවා අර අස්ථානීය භික්ෂුව කැඳවලා අස්ථානීය අවවාදනකොට ස්ථානීය භික්ෂුව කැඳවලා අවවාද කරන්න. පිරිස මැද්දට කැඳවලා අහනවා ඔබට මේ නිතරම කේන්ති යනවා කියන්නේ හැබෑද? පින්නත් ඔබගෙන් නම් අහන්න ඕන නෑ. දැන් මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න කියලා අපි අහපු ගමන් අනේ හාමුදුරනේ මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ කේන්ති යන එක නේ. හැබැයි අපි හාමුදුරනේ මට කේන්ති යන්නේ අසාධාරණයටනේ. එයාම හේතුත් ඉදිරිපත් කරනවා. අයුක්තියටයි මට කේන්ති යන්නේ. එතකොට යුක්තියට කේන්ති යනවද අයුක්තියට කේන්ති යනවද කියන එක හිතට අදාළ නැහැ. හිත තුළ කේන්තියක් උපදිනකොටම ද්වේෂ මූල හිතක් නෙපිට පහළ වෙන්නේ. ඒ ද්වේෂ මූල සිත ඒකාන්තයෙන් තමට විපත්තිය පිණිස ගෙන දෙනවා නම් මෙලව ජීවිතයේදී යුක්තියටද අයුක්තියටද සාධාරණද අසාධාරණද කෝපගත කියන එක අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ අකුසලයට විපාක තමන්ම වින්දනය කරනවා. ඒක දන්න කෙනා බාහිර ලෝකයේ යුක්තිය අයුක්තිය සාධාරණය අසාධාරණය හොයලා කෝප හෝ කෝප නොගැනීම හෝ නොව ධර්මාවබෝධයෙන් කෝප නොගැනීම ඕනෑම අයුක්ති සහගත අසාධාරණ තැනක කෝප නොගෙන ඉන්නට පුළුවන් ධර්මයේ පිළිබඳව දැක්මක් ඇති ඇත්තෝ. දැන් භාග්‍යතුන් වහන්සේට එරෙහිව කොයිතරම්නම් දෙව්දත්තට කරුණ ඉදිරිපත් කළාද? මොනතරම් කෝප ගැන්වෙනවා නම් කෝප ගැන්වෙන්න තරම් අසාධාරණ අපහසුකම් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කළාද? කවදාවත් භාග්‍යතුන් වහන්සේ කෝප ගත්තේ නැහැ. චරේපා ඔබට මතකයි යාලවක සූත්‍රය. ආලක බමුණට කරුණාවෙන් අනුකම්පාවෙන්මයි අලව් නුවරට වැඩම කළේ. ආලෝක යක්ෂ බවන්ට වැඩම කළේ. කෝපයෙන් ආවේශ වෙලා ආපු ආලෝක යක්ෂයා නික්කම සමන කියනකොට එළියට වැඩම කළා. ආගත සමන කියනකොට ඇතුළට වැඩිය දෙතුන් වතාවක්. ඒ අය අර කෝපයේ සංසිඳුණු තන කුද්දෝ අත්තන්න ජානාති. ඒ කෝපයෙන් ඉහවහගෙන ගිය මනුස්සයර බණ කී කිඳර වැඩක් නැහැ. කෝපේ ටිකක් ආත්මි දෙන්න ඕන, නිවෙන්න ඕනේ. දැන් මේ පහුගිය යුගයේ මිනිස්සු සති ගණන් මාස ගණන්
රජමිදුලට රැස් වෙලා තමන්ගේ හිතේ තියෙන පීඩාව කෝපයක් වශයෙන් වදන් පෙළක් වශයෙන් ලේඛනයක් වශයෙන් රංගනයක් වශයෙන් ගායනයක් වශයෙන් පවා ඉදිරිපත් කළා. ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒකට කිව්වේ සාමකාමී උද්ඝෝෂණයක්. ඒ සාමකාමී උද්ඝෝෂණේ තියෙන තැනට වෙඩි තිබ්බොත් වෙනත් අපහසුකම් කළොත් අන්න හැබෑ වශයෙන්ම නපුරු සර්පයා හිස උසන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අක්කෝදේන ජිනේ කෝදං අසාධුං සාධුනාදීනේ. ජිනේ කදරියන් දානේන සත්‍ය නාලිකවාද. එතකොට සංසාරගත බැඳියාවක් අපේ මේ බොහෝ චර්යා ධර්ම වලට තියෙනවා. ඒක මතක තියාගන්න. භාග්‍යතුන් වහන්සේ බොහෝ විට ඒ අතීත කරුණු ගෙනහැර දක්වමින් තමයි යම් යම් ඇත්තන්ගේ ආධ්‍යාත්මික තත්ත්වයන් විවරණය කළේ. ඔවුන් සුමගට ගන්න පුළුවන් වුණා ඒ තුලින්. ඔවුන් මාර්ගඵලලාභීන් බවට පත් කර ගන්න පුළුවන් වුණා. අර කිපෙන භික්ෂුවට මේ අතීත කතාව දේශනා කරාම ලැබිච්ච ප්‍රතිඵල ඒකයි පින්වත්නි. ඔබටත් නොයෙක් මානසික ආතතියින් දුර්වලකම් තියෙන්න පුළුවන්. නමුත් බණ අහලා ඔබේ දුර්වලකම් හැදුනා නම් ඔබ හැමදාමත් අපට ලියනවා, ඔබට අපට කියනවා. අපේ හාමුදුරනේ ධර්මයේ අනුව මං වෙනස් වෙච්ච ප්‍රමාණය මට මෙච්චරයි කියලා කියන්න බෑ. මම ඉස්සර හරියට කේන්ති ගිය මිනිස්සෙක්. ඉස්සර මං හේතුවක් ඇතා නැතා තර අහුවෙච්ච එකෙන් වැඩිහිටි කතාවක් නැහැ පහර දුන්නු කෙනෙක්. නමුත් මගේ හිත හැදුනේ ධර්මයෙන්. ඇත්තයි පින්වත්නි. මේ ධර්මය අහන එකෙන් ඔබට ටිකෙන් ටික නමුත් අපේ දුර්වලකම් මේ විදිහට හදාගන්න බැරි කමක් නැහැ. කිසි කෙනෙක් හිතන්න එපා. මගේ ඉතින් මේ දුර්වලකම් නැත්තම් මගේ ඉතින් මේ වෙච්ච වැරදි කවදාවත් ආයි හදන්න බෑ නෑ පුළුවන්. ඔබට වඩා ඕනෑ තරම් වැරදිච්ච අය ජීවිතය හදාගෙන තියෙනවා. ධර්මයේ තියෙන ඒකට. දැන් භාග්‍යතුන් වහන්සේ අර කිපෙන සුළු භික්ෂුවගෙන් ගෙන්නලා අහනවා පිරිස මැද්දේදී ඇත්තද ඔබ වහන්සේට කේන්ති යනවා කියන්නේ? එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට හරියට කේන්ති යනවා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දිහා බලලා කියනවා මේ භික්ෂුවට ඔබ කේන්ති ගන්න එපා. මේ භික්ෂුව මේ භවයේ විතරක් නෙමෙයි මේ කෝපාවිෂ්ඨ චරිත ලක්ෂණ හදාගෙන අවිල්ලා තියෙන්නේ. බලන්න සංසාරික පුරුදු. ආරේ නිසා සංසාරේ නිසා මිනිසුන්ට පුරුදු පුහුණුකම් ඇති වෙනවනේ හොඳ නරක මං කිව්ව විදිහට. ඒ නිසා දැන් විතරක් නෙමෙයි මේ භික්ෂුව කේන්ති ගන්නෙ. පෙරත් එහෙමමයි. පෙර පඬිවරු මෙයාගේ ක්‍රෝධ භාවය නිසා උතුම් නාගරාජ භවනයේ උපත ලබා සිටියත් වසර 3ක් අසූචි වලින් පිරිච්ච කසල වලින් පිරිච්ච අපිරිසුදු භූමියක වාසය කරන්න සිදු වුණු කතා පුවතක් ඔබට මම ගෙනහැර දක්වන්න කැමතියි. ස්වාමීන් වහන්සේලා ඉතාම ආදරෙන් කියන ස්වාමීන් යන්නේ කතාව අහන්න අපි හරි ආසයි. සුපුරුදු විදිහටම වදාරන අතීතයේ බරණැස්වර බමදත් රජු රාජ්‍ය කරන කාලේ තමන් වහන්සේ එහෙම නැත්නම් බෝධිසත්වයන් වහන්සේ හිමාල පර්වතයේ නැත්නම් හිමාලයේ පළාතේ දද්දර කියන පර්වත ප්‍රාන්තයේ දද්දර කියන නාග භවනයේ රාජ්‍ය විචාරණ දද්දර රජුරන්ට පුතෙක් වෙලා උපන්න බෝධිසත්වයන් වහන්සේ. එතුමාගේ නම තමයි මහා දද්දර. අපි සාමාන්‍යයෙන් මහා කියන වචනේත් එක්ක තව චුල්ල කියන වචනයක් යොදනවා. මහා පදුම ජාතකය, චුල්ල පදුම ජාතකය කියලා එහෙම අහලා ඇතිනේ. මහා පදුම කිව්වේ එතකොට ලොකු පදුම කුමාරයා, වැඩිමල් පුතා. චුල්ල කිව්වේ පොඩි පුතා. ඒ වගේ මහා දද්දර කියලා කිව්වේ අපේ බෝධිසත්වයන් වහන්සේගේ නම. එතකොට බෝධිසත්වයන් වහන්සේ හිටියා බාල සහෝදරයෙක්. එයාගේ නම එතකොට කවුද? චුල්ල දද්දර. මේ චුල්ල දද්දර කුමාරයා හරියට කේන්ති ගන්න කෙනෙක්. හරියට කේන්ති ගන්න කෙනෙක්. කේන්ති අරගෙන තාත්තටත් පහර දෙනවා, මටත් පහර දෙනවා, ආශ්‍රය කරන අයටත් පහර දෙනවා කිසි හේතුවක් නැතුව. නිතරම කෝප ගන්නවා. කිසිම යාළුවෙක් එක්ක ආශ්‍රය කරන්න බෑ. කේන්ති යන මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න කවුද කැමති පින්වත්නි? බලන්න සමහර විවාහ ජීවිත ගෙවන අය බලන්න. දික්කසාද වෙන්න මූලික හේතුව තමයි කිසි හේතුවක් නැතුව හාමුදුරනේ හොස්සාගෙන් මැස යන්න බෑනේ අපේ වචනෙන් කියනවා නම් අපේ මනුස්සයන්. මම මේ ජීවත් වෙන දත් 32 මැද්දේ දිව වගේ. කොයි දේ කිව්වත් හොඳ නැහැ හාමුදුරනේ. කේන්ති ගන්නවා. කොයි දේ කළත් හොඳ නැහැ හාමුදුරනේ.
හොඳක් කිව්වත් වැරදි. වැරද්දක් කිව්වත් වැරදි. එහෙමයි පින්වත්නි ඔබ මතක් කරගන්නකෝ බණහන ගමන්. ඔබ එහෙම කෙනෙක් නම් මෙහෙම අගුණ ඔබ ළඟ තියෙන්න පුළුවන්. ඔබ එහෙම කෙනෙක් නම් ඔබට මේ කතා පොතින් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මනස වෙනස් කරගන්න යම්කිසි ධර්මෝපදේශයක්. දැන් මේ චුල්ල දද්දර මහා දද්දරෝ බෝධිසත්වයන් වහන්සේටත් පහර දෙනවා. නමුත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ බෝධිසත්වයන් වහන්සේ කවදත් හරි අහිංසකයි, ඉවසන සුළු බවින් යුක්තයි. නිසා බොහෝ දේවල් ඉවසගෙන ඉන්නවා. චුල්ල දද්දර මොකද කරන්නේ? නාග මානවකයන්ට නැත්නම් නාග ඊලන්දාරින්ද සහෝදර නාගයන්ට නිතරම බනිනවා, පහර දෙනවා. දැන් මේ පරු ස්වභාවය හොඳට තේරුම් ගත්ත නාරජ්ජුරෝ ඉන්නවනේ. මහා දද්දර බෝසත්වයන් වහන්සේගේ චුල්ල දද්දර මේ නාග යාගේ පිය රජ්ජුරෝ නාග රජ්ජුරෝ කල්පනා කළා මෙයක්කෝ මෙහි තියාගෙන බෑ. මේගොල්ලන්ට දනුව දෙන්න නාග භවණයෙන් පිටත් කරන්න ඕනේ. මේ පිටමන් කරන්න කියලා අනයක් දිකුත් කළා. මහා දද්දර කුමාර කියනවා අනේ ස්වාමීනි මල්ලි ඉතින් පුංචි කමටනේ අපි පොඩ්ඩක් සමාව දෙමු. බලන්න අර බෝධිසත්වයන් වහන්සේගේ සෞම්‍ය හිතක ලක්ෂණ ඔබට මැවිලා පේන ඇති. බෝධිසත්වයන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතයේ තියෙච්ච සුවිශේෂ ගුණ ධර්ම. අනේ ස්වාමීනි පොඩ්ඩක් ඉන්න කියලා මල්ලිට කතා කරලා මල්ලි ගිහිලා යන්න අපච්චිගෙන් සමාවිල්ල ගන්න. තාත්තගෙන් සමාවිල්ල ගන්න. සමාවිල්ල යාන්තම් උන රාජාඥාව වළක්ව ගත්තා. මහා දද්දර සහෝදරයා චුල්ල දද්දර මල්ලිට කියන මල්ලි ආයෙනම් ඔය විදිහට කෝප ගන්න එපා. ආයිත් තාත්තා නියෝගයක් දුන්නොත් ඒක වළක්වන්න බැරි වෙයි මට. ඒ වුණාට ජම්මිට වඩා ලොකුයි කියනනේ පුරුද්ද නේද? ආන් අර පෙර භවයේ පුරුද්ද ආයෙ ටික දවසකින් මතුවෙලා එනවා. දැන් අපි සමහර අයට හොරකමක් කළාම අනුශාසනාවක් කරලා උපදේශයක් දීලා කියනවා හැබැයි පුතෝ ආයෙනම් කරන්න එපා මේ පළවෙනි වතාව. ඉතින් වැඳලා සමා වෙන්න කියලා ආයෙ කරන්නේ නැහැ කියලා හිතට ගන්නවන්නේද? ටික කලක් යනවා නේද? ආයෙත් අරකම කරනවනේ. දැන් ඕනම දෙයක් එහෙමයි. උඹ ඔය සම්බන්ධේ නවත්තපම් පුතේ කියලා දනුවන් දෙනවා නේද? වැඳලා කියනවා ආයෙ කරන්නේ නැහැ කියලා. ආයෙ ටික දවසක් ගිහින් බලනකොට ආයෙත් ඒකම කරනවනේ. සමහර වෙලාවට කියනවා නේද? උඹට මං හොඳින් කිව්වා. ඒ වගේම ඔන්න බැනලත් කිව්වා. ඔන්න ගහලත් කිව්වා මං ආයෙ උඹට කියන්නේ නැහැ. දැන් තුන් වතාව ඉවරයි. කියලා කියනවනේ පින්නත්ටි. ඒ වගේ අවස්ථාවල් මතක් වෙනවා අපිට. අපේ ජීවිතේ කුඩා කාලෙදී අපට අපේ මව්පියන්ගෙන් පොඩි පොඩි වැරදි වලට එක වතාවක් අවවාද කළා, දෙවතාවක් තුන් වතාවක් අවවාද කළා. අපි ඇහුවේ නැත්නම් අපට මොන තරම් දැඩි දඬුවම් දීලා තියෙනවද? මේ බණ අහන ඔබට කොච්චර දඬුවම් දීලා ඇද්ද? දැන් අර අයියා කියන මල්ලි ආයෙනම් කරන්න එපා. ඒ වුණාට ඇහුවේ නෑ. දෙවෙනි වතාවත් අර විදිහමයි. ආයෙත් බෝධිසත්වයන් වහන්සේ කිව්වනේ තාත්තේ. දැන් ඉතින් මේ දෙවෙනි වතාවනේ මේ දෙවෙනි වතාවට අනේ සමාව දෙන්න මල්ලිට. ඔන්න ආයෙත් සමාව දුන්නා. දැන් තුන්වෙනි වතාවෙත් චුල්ල දද්දර අර විදිහටම සැරපරුසුකම් කරලා හැමදාම නඩු. දැන් සමහරවිට පින්නත්නි පාසලක වුණත් අපටත් ඒ අත්දැකීම් තියෙනවා. සමහර වෙලාවට මව්පියන්ටත් අත්දැකීම් තියෙනවා. තව මව්පියෝ කියන අපේ හැඳුනි ඉස්කෝලේ යවන්න බෑ. හැමදාම මොකක් හරි නඩුවක්. අපටත් එහෙම නඩුව අහලා පුරුද්දක් තියෙනවා. හැමදාම නඩුවක්. එකක් කියනකොට තව එකක් කියනකොට තව එකක්. එහෙම හිතුවක්කාරයෝ ඉන්න ඕන තරම්. ඒවා පින්නත්නි සමහරට අම්මා දිහා බැලුවම හිතා ගන්න බෑ අම්මා කවදාවත් එහෙම වරදක් කරන හරි නිවිච්ච අම්මා කෙනෙක්. තාත්තා කවදාවත් එහෙම ළමා කාලෙවත් කිපිච්ච කෙනෙක් නෙමෙයි. හරි නිවිච්ච තාත්තා කෙනෙක්. ඒගොල්ලන්ගේ දරුවෝ මෙහෙම වෙන්නේ කොහොමද? අම්මා තාත්තා මානාඩා කියනවා. අපේ හැමදෙරෝනේ හුණු විටක දෙයක් අපේ මනුස්සයා හොරකම් කළා නැහැ. මාත් කවදාවත් වචනකින්වත් කාටවත් හිංසාවක් පීඩාවක් කළා නැහැ. අපේ දෙන්නගේම පරම්පරාවේ කවුරුවත් මෙහෙම නැහැ. මේ දරුවා විතරක් මෙහෙම උනේ කොහොමද? බලන්න හිතලා එහෙම අඬන වැළපෙන දැවෙන තැවෙන ජීවිතයක් ඔබට තියෙනවද කියලා? අත්දැකීම් සම්භාරයක්. සමහරට ඔබ දන්න කිය නැත්නම් ඔබත් එක්ක කියලා අඬනවා ඇති වැළපෙනවා ඇති. අපට නම් බොහොමයි පින්වත් එහෙම අත්දැකීම්. ඒ හැත්තන් ඉතින් අපිට කියලා දෙන්න තියෙන්නේ. මේක මේ ආත්ම භාවය එකක් නෙමෙයි පූර්ව ආත්ම භාවවල ඉඳලා එන එකක්. ඔයාලා දෙන්නගේ වැරද්ද නිසා නෙමෙයි. සමහරට යාළුවෝ නිසාද කියලා හිතෙන්න පුළුවන් නෑ යාළුවෝ නිසා නෙමෙයි. පෙර භවයේ පුරුද්ද. සමහර පෙර භවයේ පුරුදු මේ වගේ දරුණු පුරුදු තියෙන දරුවෝ නිසා පීඩා විඳින මව්පියෝ ඉන්නවා නේද? සමහරවිට මේ වගේ දරුණු ගතිගුණ තියෙන පිරිමි නිසා දුක් විඳින කාන්තාවෝ ඉන්නවා නේද? හොඳම දේ තමයි
එයා මෝහණයට පත් කරලා පෙර ආත්ම භාවවල පුරුද්දක් තියෙනවද කියලා බලලා පෙර ආත්ම භාවවල පුරුද්ද හිතේ ගැඹුරින් ඇලිලා තියෙන්නේ. ඒක විද්‍යාත්මක පදනමක් පුරාවට ඕනේ ක්‍රියාත්මක කළා ඕන අරන් දාන්න. එහෙම කරන්න පුළුවන් වුණොත් බොහෝ විට මිනිස්සු වෙනස් වෙනවා. මොකද මූලයේ තියෙන තාක්කල් දළු දානවානේ. ඒ සංසාරගත හේතු ගැනයි මම මේ කියාගෙන යන්නේ. අපි මේ කතා පොතක් මේ ඉගෙන ගන්න එක නෙවෙයි වටින්නේ. අපට ඒ තුලින් ගන්න ධර්මයක් වැදගත් වෙන්න ඕන. අපි පාලක පන්තිය කියලා ගත්තට පාලකයන් මේ බණ ඇහෙන්නේ නැහැ. ඒක නම් ඇත්ත තමයි කියලා ඒකටත් අනුමත කරන්නේ සාමාන්‍ය බණ අහන අය. නමුත් ඔබේ ජීවිතේට එදිනෙදා මුණ දෙන අත්දැකීමුත් මේකට මුසු කරගත්තා මේ ධර්මයේ රසය ඔබට දැනෙන්න පටන් ගන්නවා. මේ ධර්මයේ සැබෑවයි සත්‍යයි කියා අවබෝධ වෙන්න පටන් ගන්නවා. දැන් තුන්වෙනි වතාවේ නම් තාත්තගෙන් සමාව දෙන එකක් නැහැ. මහරජුරුව බෝසත් කුමාරට කතා කරලා කියනවා ඔයා හින්දා අවස්ථා දෙකකදීම මම මෙයාට සමාව දුන්නා. දඬුවමත් වැළැක්වුවා ඔයා. ඒ හින්දා උඹලා දෙන්නටමයි මං ඉතරේ දඬුවම දෙන්න යන්න බලන්න. මල්ලි බේරන්න ගිහලා අයියට වෙච්ච දේ. එහෙම වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා පින්නත් නේ. මල්ලි බේරන්න ගිහලා අයියට වෙච්ච දේවල්. තව කෙනෙක් බේරන්න ගිහිල්ලා පැත්තකින් ඉන්න තව කෙනෙකුට ඒ දඬුවම විඳින්න වෙනවා. සමහරට අපි හිතමුකෝ අනුන්ගේ රණ්ඩුවක් බේරන්න යනවා. Taman කිසිම සම්බන්ධයක් නැහැ. බාගලට රණ්ඩුව බේරන්න ගිය හදයට මැරුම් කන්න වෙනවා. එහෙම නැත්නම් වෙනත් විවිධ ආබාධවලට ලක් වෙලා මාස ගණන් දුක් විඳින්න වෙනවා. ඒ වගේ තමයි දැන් මේ බෝධිසත්වයන් වහන්සේ ඉතින් ඒ ඕන එකකට සූදානම්. තාත්තා කියනවා මම උඹලා දෙන්නටම තමයි දැන් ඊළඟ දනුවම දෙන්නේ. උඹලා දෙන්නම යන්න ඕනේ බරණැස් නුවරට. කොහෙන්ද දැන් මේ නාගබවණේ ඉඳලා. බරණැස් නුවරට ගිහිල්ලා එහි අවුරුදු 3ක් කල් ගෙවන්න ඕනේ. අපිරිසුදු භූමියක. අපි ඒකට කියමු අසූචි වලක් කියලා, ගවර වලක් කියලා. එහෙම කියලා දඬුවමක් හැටියට නාග ලෝකෙන් පිටමන් කළා. දැන් ඉතින් තුන්වෙනි වතාවක් දුන්න දඬුවමනේ. කරන්න දෙයක් නැහැ. තුන්වෙනි වතාවත් ඔන්න දැන් දඬුවමට යටත් වෙලා දෙන්නව බරණැස් නුවරට. දැන් මේ අපිරිසුදු ගවර වලේ දනුවන් ජීවිතය ආරම්භ කරලා ඉන්නවා මේ සහෝදරයෝ දෙන්න. මේ දෙන්නට ගොදුරු හොයාගන්න එපාය දැන්. දැන් අර අසුචි වලින් නැත්නම් වතුර වලින් ගවර වලින් මතු පිටට ඇවිල්ලා ගොදුරු හොයනකොට ගමේ ගොඩේ කොල්ල කුරුට්ටෝ මේ නාගයන් දෙන්න දකින්නවා. දැකලා මැටි කැට, ගල්, ලී කැට ආදියෙන් මේ නාගයන් දෙන්නට ගහනවා. මේ නාගයන් දෙන්නට ගහන. දැන් එක්කෙනෙක් බෝධිසත්වයන් වහන්සේ නේද? අනිත් එක්කෙනා දුෂ්ට නාගයා. දැන් ඔබට යමක් හිතා ගන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ට බණිනවත් ඇහෙනවා අර ඉලන්දාරි නිකන් කොල්ල කුරුට්ටෝ. කලල්ලෝ හිස් ඇති. කලල්ලෝ කියලා කියන්නේ පින්නවත් නේ. මඩ තැවරිච්ච අසූචි තැවරිච්ච ඔළුව. අය දැන් ඒක යටින්නේ උඩට එන්නේ. උල්ලු නගුටක් තියෙන මුං හරියට නිකන් දියණයි වාගේ. අපි දියබරියෝ කියන්නේ. දියණයි වාගේ කියලා බැන බැන මුම් මොක්කුද කියලා නින්දද වචන කී කිය බනින්න පටන් ගත්තා. දැන් ඔය අතර තින්න දෙන්නකින් කාටද කේන්ති යනවා නැති ඉක්මනට. චුල්ල දද්දරට කේන්ති යන්නේ. මොකද ඒක දැන් පෙර භවයේ තීච පුරුද්දනේ. චුල්ල දද්දර නාග කුමාරයා තමන්ගේ සැඩපරසකම නිසාම මේ ගන්ධර්ව කරන අවමන් ඉවසන්නේ නැහැ. වැඩිමල් සහෝදරයට කතා කරගෙන සහෝදරය මේ පුංචි කොල්ලෝ ගන්ධර්වෝ අපගාව තියෙන උග්‍ර විස දන්නේම නැතුව අපට පරිභව කරනවා. මුන්ගේ අවමානය ඉවසා දරා ගන්න මං අපොහසත්. අපේ පාලකයොත් එහෙමනේ හිතන්නේ. අඹුඩු කෙටියක් ඇඳගෙන කෙනෙක් බෝඩ් එකක් අල්ලගෙන පාරේ හිටියම ගණන් ගන්න නැහැ. මුන් කවුද අපිට අවවාද කරන්න මුන් මොනවද දන්නේ කියලා අර ඉල්ලීම් කර නැත්තඳ කෝප ගන්නවනේ. එහෙම ඒවනේ මෙරට උනෙත් වන්නෙත් කෝප ගන්නා පාලකේ කෝප ගන්නා නිලධාරියෙක් හිටියොත් ඒ නිලධාරියා තීරණ ගන්නේ Tamanගේ කෝපයට අදාළවනේ. කාරණයට අදාළව නෙවෙයි. කාරණයට අදාළව තීරණ ගන්නවා නම් ඉල්ලීම් කරන බොහෝ දෙනෙකු ඉල්ලීම් මේ වෙනකොට ඉෂ්ට සිද්ධ වෙලා. ඒවා ගණන් ගන්නෑ. අපිට අවවාද කරන්න උඹලා කවුද කියලා කෝප ගන්නවා. දැන් කල්පනා කරනවා මේ ගම්දරුව මොකද අපට පරිභව කරන්න. මට නම් බෑ අයියේ තවදුරටත් මේ මුන්ගේ මේ පීඩාව ඉවස ගන්න. මම මගේ නාස් වලින් විෂ වාතයක් පිඹලා මුන් විනාශ කරනවා කියලා. මම ඔබට අද මාතෘකා කරපු ගාතාව කිව්වා. ඉමානි මන් දද්ධර තාපයන්ති
වාචා දුරුත්තානි මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකෙට ඇවිල්ලා බැලුවම මේ මනුස්ස ලෝකේ ඉන්න මේ පුංචි ගම්දරුව අපට වචනෙන් මේ විදිහට කියනවා. තත්තරායන්දිය මේ මනුස්ස ලෝකේ මැඩියන් කන්නේ ජලයේ කෙලවර වසන්නේ කිය නපුරු වචන මුංගෙන් අහගන්නවා. මට ඒ වචන ඇහෙන්න මාව තැවීමටපත් වෙනවා. විසරහිත මේ ගම්දරුවෝ අපට මේ විදිහට පරිභව කරනවා. ඒ නිසා මට නම් තවදුරටත් මේක ඉවසන්න බෑ කියලා කිව්වම බෝධිසත්වයන් වහන්සේ බණ කියනවා. මල්ලි අපි හිටපු රටිමුත් නිරපපු සත්තු දෙන්නෙක් නේ අපි දෙන්න. අපේ තාත්තා අපි හිටපු නාගබවණෙන් අපිව නිරපෙව්වා. දැන් අපි වෙනත් ජනපදයකට ගිහිල්ලා මේ වාසය කරන්නේ. එතකොට හිටපු තැනින් ගිහිල්ලා වෙනත් ජනපදයක ඉන්නකොට ඒ ජනපදයේ ඉන්න අය නපුරු වචන කිව්වට අපි නපුරු වචන වලට කිපෙන්න නරකයි. ඒක හරියට නපුරු වචන රැස් කර තැබීමට කොටුවක් කරනවා වගේ. ඒක තෝරනවා පින්නත් අටුවාවේ යම්සේ ධාන්‍ය රැස් කිරීම සඳහා මහත් කොටුවක් කොටේ පුරවා තබා ප්‍රයෝජනයක් ඇති වූ විටක ඒ ධාන්‍ය පරිහරණය කරේද ඒ පරිද්දෙන් විදේශයකට ගිය තැනත්තා පරිපූර්ණ පඬිතෙක් වුවද නපුරු වචන රැස් කොට තැබීම සඳහා මහත් වූ කොටුවක් ඉදි කරන්නේ. ඉන්පසු ඒ කොටුවේම නපුරු වචන තැන්පත් කොට තබා නැවත තමාට බලය ලැබුණු පසු කල යුතු දේ කරන්නේ යනුයි. මල්ලි දැම්ම කලබල වෙන්න එපා. අපි දැන් මේ වෙලාවේ යටත් විය යුතු වෙලාවක්. අන්න බලන්න බෝධිසත්වයන් වහන්සේ නම්මශීලී විය යුතුද නම්මශීලී වෙන්න අන් අයගේ හඬට කන් දෙන්න හොඳ වේවා නරක වේවා නම්මශීලී වෙන්න උගන්වපු හැටි. දැන් අපේ පාලකයන් මේකනේ නැත්තේ. නම්මශීලී බවක් නැහැනේ. අර කිව්වාගේ මේ පැත්තට හැරි අපේ හාමුදුරනේ කියනවා මේ පැත්තට හැරි අපේ හාමුදුරනේ කියන කතාවක් පවත්වන්න පටන් ගත්ත වෙලේ ඉඳලා. නමුත් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධාන අවවාද වලට කන් දෙන්න කොච්චර කල් ගත වුණාද? කොච්චර කල් ගත වුණාද? මොකද හේතුව? නම්මශීලී නැහැ. අර වෙස්වලාගත්ත ඇඳුමක් විතරයි බෞද්ධකම. වෙස්වලාගත්ත ඇඳුමේ කොටසක් විතරයි ජාතිකකම. පපුයි ජාතිකකම නැහැ. වෙස්වලාගත්ත වාග්මාලාවක් මිස අභ්‍යන්තරයේ හැබැයි පිරිසුදු බෞද්ධකමක් නැහැ. හරියට හරි භාග්‍යතුන් වහන්සේ වදාරා නේද? නජතාහින ගොත්තේන නගොත්තේන දනේනවා. යම්හි සත්‍යංච ධම්මෝච සෝචති සෝච බ්‍රාහ්මනෝ. හැබැයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ ජටාවන් දරු අඳුන් දිවිසම් ගැල්ලූ තරමට නොවේයි. අභ්‍යන්තරයේ තුල ඇති ගුණ ධර්ම අනුව. භාග්‍යතුන් වහන්සේ බ්‍රාහ්මණ වචනේ තෝරලා තින්නේ උපන් කුලයට අනුව නොවේයි. රහතන් වහන්සේ බ්‍රාහ්මණ කියලා හඳුන්වන්නේ ආධ්‍යාත්මික පරිවර්තනය අනුව. ඒකයි පින්නත් හුඟක් වටින්නේ. ඒ නිසා අයියා මල්ලිට උපදෙස් දෙනවා මල්ලි කලබල වෙන්න එපා. කෝපාරකට වචන කතා කරන්න එපා. තැලිච්ච හිත් තවත් තැලෙන විදිහට නෙවෙයිද කියලා බලන්න. ඉද හිත හරි රට ව්‍යාකූල වෙලා තියෙන ප්‍රශ්නයක අපේ පාලකයෝ ජාතිය අමතන්නේ. මට ඕන කෙනෙක් එක ගහගන්න පුළුවන්, ඕන කෙනෙක් දුවන්න පුළුවන්, ඕන කෙනෙක් ඉඳ ගන්න පුළුවන්, ඕන කෙනෙක් බඩ ගන්න පුළුවන්. මේවනේ අපි කියන්නේ. තිබ්බට වඩා 10 ගුණයක් කේන්තියක් නැද්ද? ජනතාව වඩාත් කුපිත වෙන්නේ නැද්ද? ඒ වගේ වචන අල්ලගෙන පාලකයාටම කොච්චර පහර ගහනවද? ඒ නිසා තමන්ගේ ආවේගශීලී වචන පාවිච්චි නොකර ධම්මශීලී වචන කතා කරන්න කියලා උපදේශක මණ්ඩල වල ඉන්න අය උපදේශනයක් දෙන්න ඕන අඩු ගන්න. හැබැයි ඉතින් ඒ උපදේශුත් අහන්නේ නැහැ. පාලකයා නපුරු වුණු කල්හි හිතුවක්කාර වුණු කල්හි ඔවුන්ට ඕන දේ තමයි කියන්නේ. නමුත් ඒකේ භයානක ප්‍රතිඵල රටවැසියන් වශයෙන් අපි අත්දැකමින් සිටිනවා. බලන්න එදා බෝධිසත්වයන් වහන්සේ චුල්ල දද්දර නම් නාග මල්ලිට මනුෂ්‍ය ලෝකෙදී කියපු කතාව අදත් ඒ විදිහට වළංගු නැද්ද? අදත් ඒ විදිහට වළංගු නැද්ද? හොඳයි අපි හිතමු අර නපුරු වචන රැස් කර තැබීමට කොටුවක් වන්නේ කියප එකට දීලා තියෙන නිදර්ශනය දැක්ක නේද? අටුවක කොටුවක යමක් තැම්පත් කරන්නේ පස්සේ කාලෙකදී ගන්න. ඒ නිසා දැන් මේ වෙලාවේකට ප්‍රතිචාර දක්වන එක නෙවෙයි. ඔබට පුළුවන් නම් ඔබ වංචනිකයෙක්, හොරෙක්, කපටියෙක්, වාචාලයෙක් කියන නිന്ദා පහත දේවල් දරාගෙන ඔබගේ ක්‍රියාකාරීත්වයෙන් මතු කලකදී ඒවා ධාන්‍ය වශයෙන් තැන්පත් කරලා තියලා ඒවා බොරුවක් බවට පත් කරන්න පුළුවන් වුණොත්, තඹ දොයිතුක දෙයක් අපි හොරකම් කරලා නැහැ කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරන්න පුළුවන් වුණොත්, දැන් අද අපේ රටේ නම්
යම් කලකට සිද්ධ වෙච්ච අපරාධය වුණත් ඔවුන්ට බලය ඇති කල්හි විසඳන නීතිය ඉදිරියේ නිදොස් කොට නිදහස් කරන පසුතලයකන පින්නත්නි හරිම කනගාටුදායක ලෙස අපි ජීවත් වෙන්නේ. මුළු මහත් රටම දන්නවා ලෝකෙම දන්නවා වංචනිකෙක් කියලා. නමුත් අවසානයේදී නිදොස් කොට නිදහස් කරනවා. එහෙම ස්වභාවයක් අපේ රටේ තියෙන්නේ. කොහොම වුණත් එහෙම නිදොස් කොට නිදහස් වීමක් නොව ජනතාවට ක්‍රියාවෙන් ඔප්පු කරලා මම මේ වගේ වරදක් කළේ නෑ උඹලා එදා මට මේ විදිහට නින්දා අපවාද කළාට කියලා කියන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔබට පුළුවන් නම් හෘද සාක්ෂියට එකගව ක්‍රියාත්මක වෙන්න. ඒක කොයිතරම් වටිනවද? දැන් ඊළඟට තව උපදේශයක් දෙනවා. අපි ගාථා අඩු කරලා වෙලාව මදි වෙච්ච නිසා අපි කෙටියෙන් කතා කරමු. අයියා මල්ලිට කියනවා යම් තැනකදී පුරුෂයෙක් ජාතිය අනුව හරි හැදියාව අනුව හරි කටයුතු කරනවාද එතනම තමයි මල්ලි ජයග්‍රහණය කරන්න පුළුවන්. නාග ජාතිය කියන එක හරි වටිනා ජාතියක්. අපට එහිදී වැරදුනා. ඒ වැරද්ද හදාගන්න තාත්තා දුන්නු අවස්ථාවක් මේ. මිනිහෙක් කිර කඳවුරකට යොදවන්නේ දඩුවමක් විඳින්න දඬුවම් කාලයක් දෙන්නේ ඔහු සදාකාලිකව මරා දාන්න නෙමෙයි. නැවත පුනරුත්ථාපනය කරලා ඔහු හොඳ මිනිසෙක් කරන්න. ඒක තමයි බෝධිසත්ව ගුණ ඇති පාලකයෙකුගේ ප්‍රධානියෙකුගේ ගුණාංගය. වරදක් දුටු කල්හි වරදට දඬුවමක් දෙනවා. දැන් මේ තාත්තා නාගරජුරෝ මේ දෙන්නට දඬුවමක් දුන්නා. ඒ දඬුවම දෙන්නකොට උනත් බෝධිසත්වයන් වහන්සේත් ඒ දඬුවමට එකතු කළේ වෙනම කොටවත් නෙමෙයි. මල්ලිව වඩාත් සුමගට ගන්න නම් නිවැරදි අයියා ළඟ ඉන්න ඕනේ. බලන්න මල්ලිගේ අනාගත යහපත වෙනුවෙන් අයියා විදිලා දුක්. දැන් ඔබේ පවුල් වල එහෙම නැද්ද? බාල සහෝදර සහෝදරියන්ගේ අනාගතය වෙනුවෙන් සමහරට මුළුබණින් විවාහයක්වත් නොවී ජීවත් වෙන අයියලා අක්කලා නැද්ද? සමහරට නොයෙක් දෙයින් නොමගට යයි කියන බලාපොරොත්තුවෙන් උදේ ඉඳලා මල්ලිගේ ළමයි නංගිගේ ළමයි අක්කලාගේ ළමයි බලාගෙන පෞද්ගලික පන්තිකාවෙලියෙන් හිටගෙන ඉන්න නැන්දලා මාමලා නැද්ද? වරදක් කළත් නැවත බදු වරදක් නොකරෙන්න ආරක්ෂාව සලසාගෙන ඉන්න වැඩිහිටි සහෝදරයෝ නැද්ද? දැන් බෝධිසත්වයන් වහන්සේටත් මොකටද මේ දඬුවම දුන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් තාත්තා හැබෑවටම කාරුණිකයි. දැන් බලන්න මේ විෂදූමයේ පිට කරලා තමන්ගේ ජීවිතය හානි කරගන්න ඉඩ තිබුණා මේ චුල්ලදද්දර නාග මානවකයාට. අයියාගේ මේ උපදේශ ටික නොලැබුණා නම්. ඒ වගේ බොහෝ කෙනෙකුට උපදේශ නැති වුණාම ජීවිතේ හුඟක් විනාශ කරගන්න පුළුවන් කෝපේ නිසා. ඒ නිසා තව උපදේශයක් තියෙනවා. විදේශයක වාසය කරන නුවණැති පුද්ගලයා රත්තරන් හා සමාන කෙනෙක් වුණත් මල්ලියේ ඉතර වටිනාකම් ඇති කෙනෙක් වුණත් මෙහෙකාරයෙක් වගේ තර්ජනේ ඉවස ගන්න පුළුවන් ඉන්න ඕනේ. බලන්න කොච්චර වටිනා උපදේශයක් දීලා තියෙනවද කියලා. මේ නිසා මල්ලිගේ කෝපේ නවත්තන්න පුළුවන් වුණා. ඒ නිසා කෝපාවිෂ්ඨ වැඩ කරන අයට උපදේශනය කියන එක ලැබුණොත් පාලකෙක් හැටියට කොච්චර වටිනවද කියලා බලන්න. මේ ජාතක කතාවේ අවසානයේදී කියනවා කුණු වලේ වාසය කළ අවුරුදු 3ක් කාගේවත් විපතකටපත් වෙන්නේ නැතුවට දඬුවම ඉවර වෙනකම්. දැන් කාලේ අවසන් වුණා. අපේ කාලේ නෙමෙයි. ජාතක කතාවේ දඬුවම් කාලේ පිය රජුරෝ අපේ කාලේත් අවසන් වුණා කියනවා වරුණ පුතා. පිය රජුරෝම් කැඳවලා කියනවා දැන්වත් නිහතමානීව කටයුතු කරපළා. මුතුරාජාණන් වහන්සේ දා මේ දේශනාව ගැන හැර දක්වලා අර කිපෙන සුළු භික්ෂුවට අවවාද කළාම අනාගාමී වුණා. මා ඔබට ධර්ම දේශනාව ආරම්භයේදී කිව්වා අනාගාමී ඵලයටපත් වුණා. ඒ කිව්වේ කාමරාග පටික දෙක. පටික හෙන පින්නත් කෝපයේ මූලය දෙකම සංසිඳුවාගෙන අනාගාමී ඵලයටපත් වුණා. උන්වහන්සේ විස්තර කරන එදා චුල්ලදද්දර මෙදා මේ කිපෙන සුළු භික්ෂුවයි. අද අනාගාමී වෙච්ච භික්ෂුවයි. ඉතින් හැදෙන්න බැරි කමක් නැහැනේ කාටවත්. මා කිව්වනේ පෙර වැරද්ද හොඳින් තේරුම් අරගෙන වරදට පිළියම් යොදා ගන්න පුළුවන් වුණොත් ජීවිතය ආලෝකමත් කරන්න පුළුවන්. මහා දද්දර වනාහි මම්ම වේදයේදා භාග්‍යතුන් වහන්සේ මේ ජාතක දේශනාව දේශනා කළ අවසන් කළා. අපි ඉදිරියටත් තවදුරටත් ක්‍රෝධයේ දරුණුකම ගැන කතා කරන්නට ජාතක කතාවන් වේවා සරල කතා ප්‍රවෘත්ති වේවා පදනම් කරගෙන පද්‍ය නිර්මාණ ගණනාවකින් ධර්ම දේශනා සෝභාමත් කරන බලාපොරොත්තුව හිත ඇතිව අදට අපට දායකත්වයේ සපයන ලද මාමුනින් සිහිපත් කළ මේ පුදබිමේ මූලික දායකාරකාදීත්වය උසලමින් අපට ඉමහත් මෙහෙවරක් සිදු කරන මේ ධර්ම දේශනාවට වුවද දහම් පරිස්කාර පූජාදී කරමින් වත් පිළිවෙත් සියල්ල සම්පූර්ණ කළ
ජායල උදම්මිට මහ පන්සල පාරේ අංක 214 ඒ දර නිවසේ පදිංචි පින්වත් අපේ මනතුංග නිමල් සිරි සිල්වා පින්වත් මහත්මයා සහ චන්ද්‍රා සිල්වා මාත්මිය ආදරණීය දරුවන් කැටි කරගෙන කරන මේම ධර්ම දානමය උදාාර මහා පින්කමේ ශක්තියෙන් 1952 මැයි මාසේ 9 වෙනිදා වෙසක් පොය දවසේ උපත ලබාගත් නිමල් සිරි සිල්වා පින්වත් මහත්මයාට උපන් දිනේ ලබා දුන් දවස නිසා එතුමාට ආශිර්වාද කරන්නත් යෝගේ මැයි 17 වෙනිදාට එතුමාගේ චන්ද්‍රා පින්වත් නෝන මහත්මියගේ විවාහ ජීවිතය සිද්ධ වෙලා 33 වෙනි අවුරුද්දක් ගත වෙනවා. ඊටාම සෝභාමත් දෙවියෙක් දේවතාවියෙක් සමග ගතවන ජීවිතයක්සේ වාසනාවන්ත දහමට බර ජීවිතයක් ඔබ දෙපළ ගත කළා කියන බව සතුටෙන් ඒ අත්දැකීම ඇති භික්ෂුවක් හැටියට මම සිහිපත් කරමින් තවදුරටත් එසේම ඔබ දෙපළට සමශ්‍රද්ධාවෙන් සීලෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සෝභාමත් ජීවිත ගත කරන්නට තුනුරුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාදයේ හේතු වේවා. දරුවන්ට වරම් දෙන්නට පුළුවන් උතුම් ගුණ රැඳුණු මව්පිය යුවලක්ෂේ සුජීවත් වන්නට ඔබට ශක්තිය ලැබේවා. එවුලින් සිල්වා, ජොසපින් සිල්වා, ලැනිමන් සිල්වා, කරලයින් සිල්වා කියන දෙමව්පියන්ටත් මාස 3කට පෙර අභාවයට පත්වුණු පියසිරි සිල්වා සහෝදරය ඇතුළු මියගේ සිළු ඥාතීන්ටත් රණවිරුවන්ටත් පින්දීම පින්නැති ඔබේ උතුම් බලාපොරොත්තු අතරට අරමුණු අතරට එක්කොට තිබෙනවා. ඒ හැම දෙනාම තමන්ගේ ආත්ම සිත්වලින් කරගත් පින් කඳක් ලෙස මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වායි ප්‍රාර්ථනා කරන්නට කැමැති. යෝගී අමරපුර මහානිකායේ අඹගහපිටියේ පාර්ශවයේ වැඩ බලන පරම පූජනීය මහානායක දුරන්දර උදම්මිට අස්සජීතිස්ස මාහිමියන් වහන්සේට සුභාශිර්වාද කරන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට පින්නත් ඔබේ උතුම් කුසල සම්පත්තිය යොදවනවා. වගේම කවදත් අපේ ජීවිත ගමනට සවිය ලබා දීලා මටත් යෝගේ මහා සංඝරත්නයටත් සියලු මෙහෙණින් වහන්සේලාටත් සෙත් පතන්නට ඔබතුමන් ඔබතුමිය කටයුතු කළා. දහම් මැසූ ලෝකයේ හැම දෙනාටමත් යහපතක් සපතක් ශාන්තියක් අභිවෘද්ධියක් මෝදාපත් වේවා කියන පරම පීතුරු හැඟීමෙන් ආශිර්වාද කරනවා. හැම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපත සපත සැනසෙල්ල අභිවෘද්ධියම උදාපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුදු සරණයි, සම්මා සම්බුදු රැකවරණයි. සාධු සාධු සාධු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි එලෙස නිමාවට පත්තුනේ. අපි බොහෝ වෙලාවට ප්‍රමාද වීම කොතෙක් හානිකරද මේ ධර්ම මාර්ගය තුල ධර්මයට යොමු වීමට ඒ ඉඩහසර වෙන් කර ගැනීමේ වටිනාකම කුමක්ද? මනසේ පැහැදිලි වුණු දේශනාවක් සායිවසිලිමත්ව බොහොම සංයමයෙන් ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම තුලින් ලැබෙනා වූ සැනසුම පිළිබඳවත් දේශනාව පුරාවටම නැදී තිබුණා. අපි ධර්ම සාකච්ඡාවේදී තවත් මේ ආශ්‍රිතව ධර්ම කාරණා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන විරාමයකට යන්නට සූදානම් වන මොහොතේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හමුදුරනාන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් කෙටි විරාමයක් ලබනවා. අපි නැවතත් සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සමග. මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට අප සූදානම් වෙන්නේ. මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව තුලත් අපට බොහෝ වටිනා වූ ධර්ම කාරණා සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රායෝගිකව ජීවිතයට මේ මොහොතට මේ පවතින ස්වરૂපයට ගැළපෙන ආකාරයෙන් හිත සකසා ගන්නට මේ සියලු අනුශාසනාවන් හේතු වේවි. විශේෂයෙන්ම අද ධර්මදේශනාව දිහා බැලුවත් අපට වැඩි වශයෙන්ම පෙනුනේ අපි මොන දේ කළත් අපේ හිත තනාගත්තේ නැත්නම් රට හදන්න කොච්චර අපි කතා කළත් අපේ හිත හදාගත්තේ නැත්නම් හරි ප්‍රශ්නයකට අපි මුහුණ දෙන්නේ. මොකද සංසාර ගමනේ අපිට බොහෝ වෙලාවට මේ සුගතිගාමී වෙන්න තිබෙන අවස්ථා අපි විසින් නැති කර ගන්නවාද කියලා හැඟීමක් ඇති වෙනවා. මොකද මම දැක්කම එක්තරා දුරකට මේ පහුගිය දවස්වල මුහුණු පොතේ සටහන් වෙලා තිබුණු පෝස්ටුවක් එහි සඳහන් කරලා තිබෙනවා. දැන් අපි මේ 225 ප්‍රධාන කොටගත්තු දේශපාලන පාලකයන් දැඩිව ප්‍රතික්ෂේප කරන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. මේ දේශපාලඥයෝ පළවා හරින්නට ද්වේෂයෙන් අපි කෑ ගහනවා. එතකොට මේ දේශපාලඥයන්ට එල්ල කරලා තියෙන ප්‍රධානම වැරද්ද තමයි හොරකම, වංචාව, දූෂණය.
රට විනාශ කිරීම, දේශීය සම්පත් විකුණා දැමීම සහ ඔවුන් අධික ලෙස කොමිස් මුදල් ආදී කොටගත්තු විවිධ ක්‍රම ඔස්සේ Tamanට සුඛිත ජීවිතයක් ගත කරන්නට රටට වංචා කිරීම. මේකනේ ප්‍රධානම ප්‍රශ්නේ. ඉතින් මේ දේවල් එක්ක මේ කරලා තියෙන පව්කම් එක්ක දේශපාලඥයෝ නම් අනිවාර්යයෙන්ම නිරේ. ඉතින් ඒතකොට නිරේට යන අයට අපිත් මේ ඉඳලා පව්කම් කරගත්තොත් එහෙම ද්වේෂය, ක්‍රෝධය, වෛරය වපුරවාගෙන අපිත් නිරේටම තමයි යන්නේ. එතකොට ආයේ මේගොල්ලෝ හම්බ වෙන්න පුළුවන් කියලා. ඒ නිසා එතනින් ගැලවෙන්නවත් හිත හදාගන්න ඕන. හිත හදාගන්න වැඩපිළිවෙලක සූක්ෂමව අපි තේරුම් අරගෙන කරන්නට ඕන දෙයක්. මේ තුලින් අපිට අකුසලයක් රැස් වෙනවාද? මේ දේවල් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. අද ධර්ම සාකච්ඡාව තුළදී අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේ ඇසුරේ බොහොමත්ම ගෞරවයෙන් අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. හරියටම ලබන සතිය ඉරිදා කියන්නේ වෙසක් පුර 15වක පොහොය දවස. අපේ ස්වාමීන් වහන්සේ තෙමඟුල සිහි කරමින් ආමිස වශයෙන් ප්‍රතිපත්තීමේ වශයෙන් සමරන ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ වටිනාම දිනය තමයි මේ. ඉතින් අපි පෙරත් වැඩසටහන්වල සිහිපත් කළා අපට ආසන්න අවුරුදු කිහිපයක් වෙසක් සිරිය නරඹන්නට, වෙසක් වෙනුවෙන් සිදු කරන්නා වූ පින්කම් සාර්ථකව සිදු කරන්නට ප්‍රශ්න තිබුණා. හැබැයි වර්තමානයේදී තී තත්වයට මුහුණ දීලා තිබෙන්නේ. ඒ කොහොම නමුත් පුළුවන් ආකාරයෙන් හෝ අපේ මිනිසුන් මේ අවස්ථාවට සහසම්බන්ධ වෙනවා. අපි හාමුදුරනේ දැන් මෙහිදී ආමිසයට වැඩි නැඹුරුවක්නේ අපි වෙසක් පුර 15වක පොය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනා වූ පින්කම් මාලාවන් වලදී හෝ වෙසක් සැමරීමේදී අපි වැඩි වශයෙන් සිදු කරන්නේ ආමිසයට මුල් තැනක් ලබා දෙමින්. මේ වෙලාවේ ආමිස පූජාව ටිකක් අඩු කරලා ප්‍රතිපත්තිය වැඩි කිරීම කමක් නැද්ද? එහෙම නැතිනම් ප්‍රතිපත්තියට මේ රටේ තුන ව්‍යාකූලභාවය දැඩිව බලපානවාද? මෙතනින් අද සාකච්ඡාව ආරම්භ කළොත් එහෙම ලබන සතිය ඵලදායී වගේ වන්නට ඒ අවස්ථාවක් වඩපත් වේ. ඒ සඳහා වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ශ්‍රාවකයන්ට තතු පහදලා කොහොමද වෙසක් වෙනුවෙන් අපි වෙසක් පුර 15වක පොහොය දිනය වෙනුවෙන් සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන උතුම් දවස වෙනුවෙන් සූදානම් විය යුත්තේ කියලා. සදහවත් ගුණකාමී බෝධිසත්ව ගුණයන් වපුරන්නට කැමති, උතුම් ප්‍රඥාවේ ඵල නෙලන්නට කැමති වාසනාවන්ත ධර්මකාමී පින්වත්නි. මා ධර්ම දේශනාව ආරම්භයේදී සිහිපත් කළේ අපි අපේ ආගමික අවුරුද්දට මුහුණලා වාසය කරන වෙලාවක්. එහෙමයි. බෞද්ධයාට, සිංහලයාට විශේෂයෙන් ජාතික අවුරුද්දත් ආගමික අවුරුද්දත් කියලා දෙකක් ළඟ දෙනවා. ඒ අප්‍රේල් මාසෙ, මැයි මාසෙ. ජාතික අවුරුද්ද අපි අවසන් කළා. ජාතික සිරිත් කරලා, යුතුයතුකම් කරලා, පුණ්‍ය කාලය ගත කරලා දැන් අපි ආගමික අවුරුද්ද වෙනුවෙන් ආගමික අවුරුදු සැනකෙළිය පවත්වන්නටයි සූදානම් වන්නේ. අපේ ආගමික අවුරුද්ද යම්කිසි සැනකෙළියක අසිරිය ගන්න එක ලෝකේ වළක්වන්න බෑ. එහෙමයි. හැමතැනම දජ පතාක නැංවෙමින් බෞද්ධ පෙරහැර තොමින් නොඑක ආකාර වන්දනමානද පූජා සත්කාර වලින් ශාසනයේ සෝභාමත් වන, වෙසක් සැරසිල්ලෙන්, වෙසක් පහන් කූඩුවෙන් ලෝකයේ සෝභාමත් වන කාලයක් තමයි ඉදිරි සතිය තුළ අපට අත්දකින්නට අවස්ථාව සැලසේ. ලෝකයේ මිනිසුන්ගේ ජීවනවාරු කොතරම් තිබුණත් මේ ආමිස අංශයට මිනිසුන්ගේ තියෙන නැඹුරුව ගැන අපි සතුටු වෙන්න ඕනේ. එහෙමයි. දැන් පහුගිය ජාතික අවුරුද්දට වෙනකොට මිනිසුන්ට ඉස ඔසවන්නටම බැරි තරමේ ජීවන අමාරුකම් තිබුණා. ඔව්. මා හිතුවා බොහෝ විට අපේ ජාතික සිරිත් එකකින් ඇද වැටේද කියලා. අවුරුදු කණ එක නැති වෙයි කියලා. අවුරුදු කණ එක නැති වේද කියලා. නමුත් සියලු සත්‍චාරිත්‍ර රතිඤ්ඤා හඬ ඇරෙන්න. ඔව්. රතිඤ්ඤා ටිකක් අඩු වුණා. ඔව්, ඒ වෙනකොට වෙඩි හඬ තිබුණානේ. ඒ වෙනකොට වෙඩි හඬ තිබුණා. ඒ නිසා රතිඤ්ඤා හඬ ඇරෙන්න අනිකොත් ජාතික සිරිත් ටික අපේ රටේ ඉෂ්ට වුණා. එහෙමයි. පුණ්‍ය කාලයට ගෝස්පෙල් පිටියේ පවා, අරගල භූමියේ පවා කිඩු උතුරන. ඔව්. වෙනත් ඒ කටයුතු යෙදෙන අවස්ථාවල් අපට අත්දකින්න ලැබුණා. එහෙමයි. ඒක සාධනීය ලක්ෂණයක්. ඉතින් මම ආරාධනා කරනවා වෙසක් පොහොය නිමිත්තෙනුත් අපි යොදාගත් විදිහට රාජ්‍ය වෙසක් උත්සවය කොයි විදිහට සිද්ධ වෙනවද කියන එක පසුව දැනුවත් කරන්න ලැබෙයි. නමුත් රටේ තියෙන වාතාවරණයට අනුරූපව සමහර දේවල් රාජ්‍ය මට්ටමින් කරන්න බැරි වුණා. ඔව්. අපේ මට්ටමින් කරන්න පුළුවන්. අපේ මට්ටමින් අපට කරන්න පුළුවන්. එහෙමයි. අපේ නිසා හැම ගෙදරකම වෙසක් මංගල්‍යයක් තියෙන්න ඕනේ. වෙසක් මංගල්‍යයක් තියෙන්න ඕනේ. අපි හරියට සතුටුම බලන්න දෙසැම්බර් මාසෙ වෙනකොට. ඔව්. කිතුණු බැතිමත් පින්නතුලගේ හැම ගෙදරකම අඩු ගානේ ගවලෙනක් හදනවා. එතකොට අඩු ගානේ ගොක්කලයක් හදලා
ආගමික සංකේතයේ හැඩයට තමන්ගේ දොරකඩ ප්‍රදර්ශනය කරනවා. අපේ බෞද්ධයනුත් ඒක ඒ ආකාරයෙන්ම සම්පූර්ණ කරනවා. ඒ නිසා හැම ගෙදරක්ම ත්‍රිවිධ වෙසක් මංගල්‍ය සෝභාමත් වන අසිරියෙන් සෝභාමත් කරන්නටයි කියලා ආරාධනා කරනවා. එහෙමයි. වෙසක් පහනක් හැම ගෙදරකම දැල්වෙන්න ඕනේ. අඩු ගානේ පැපොල් පළුවක තෙල් ටිකක් වත් කරලා තිර රෙදි කැල්ලක් තෙමලා පහනක් හරි මගේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥා ලෝකයට ආලෝකයක්ම වේවා. ඒ පිනේ බලයෙන් අපේ ගෙදර අඳුර හදවතේ මෝහයේ අඳුර දුරු වේවායි ආමිෂයෙන් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒක එහෙම කරන අතරේ පින්වත් ඔබට පුළුවන් විහෙර විහාරවලට එකතු වෙන්නට සීලාදී ගුණධර්මයන් සම්පූර්ණ කරන්නට ප්‍රතිපත්ති ගුණයත් පූර්ණේ කිරීමෙන්ම තමයි අරබා කිව්ව ප්‍රඥාවේ ප්‍රාර්ථනාව ප්‍රතිපත්ති පූජාවට නැඹුරු වීමෙන් ගොඩනගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. පින්නැති ඔබට මතකයි අපි අපේ විවිධ ධර්මදේශනකයන් වහන්සේලා දේශනාවලින් ඉස්මතු කර දැක්වුවා. නවාරහාදී බුදුගුණ තියෙන්නේ. ගායනා කරමින් මල් පහන් පූජා කරමින් එතනින් නවතින්නට පුණ්‍යලාභය ලබන්නට පමණක් නෙමෙයි. ඒ තුල තමයි කුසලතා පූර්ණ හිතක් සචිත්ත පරියෝධපණං කියලා වදාළ හිතක් ගොඩනගා ගන්නට අවශ්‍ය කරන පසුතලයේ සම්පූර්ණයෙන්ම සැකසෙන්නේ ඒ නවරහාදී බුදුගුණ තුලයි. හද තුල කැටි උන කෙලෙසුන් ගොන්න දුරු කළ අරහං ගුණ යයි මෙන්න. දුරු කළ අරහං ගුණය කියන්නේ මොකද්ද? කෙලෙස් ගොන්න දුරු කරපු ගුණය අරහං ගුණයයි. එමනම් ඔබ තුල මා තුල රැඳුණු පැවතුණු ගුලියුණු යම් කිසි කෙලෙස් කැටියක් ඇද්ද? ඒ කෙලෙස් කැටිය අඩු ගානේ ලිහිල් කරන්න, බුරුල් කරන්න, විසිරුවා හරින්නවත් අප ළඟ දානාදී ප්‍රතිපත්ති ගුණය, ලෝභය දුරු කරන්න පුළුවන් වෙන්නේ ජිනේ කදරියන් දානේ නනේ. එහෙමයි. මේ වෙසක් සමයේ පෙන්නිති ඔබට කෙලෙස් දුරු කරන්න බලාපොරොත්තු ඇතුව දුගියෙකුට, මගියෙකුට, යාචකයෙකුට, තිරිසන් සතෙකුට වේවා, පූජනීය උතුමන්ට වේවා දන් හැන්දක් පිළිගන්නන්නට පුළුවන් නම් ඒ තුල පින්නැති ඔබේ ප්‍රතිපත්ති ගුණය ස්පූර්ණේ වෙනවා. අරහං ගුණයට හිත නගා ගන්න පුළුවන් ප්‍රතිපත්තියකුත් ඒ අතරත වැඩෙනවා. එහෙමයි. ඒ නිසා ආමිෂයට පමණක් ලඝු නොවන ප්‍රතිපත්තිය සියලු ආමිත පූජාවන් පුරාවට විහිදෙන වකවානුවක් හැටියට ඔබට වෙසක් පොයෙන් පසුව එළඹෙන මුළු ජීවිතේම යොමු කරන්න පුළුවන් නම් ඒකට පූර්ව කෘත්‍ය වශයෙන් මේ ඉරුදින පටන් ඔබට පුළුවන් නම් හෙට සඳුදා හෙට සිට ඔබට පූර්ව වෙසක් සතියක් සිහිපත් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් විශේෂ පුද පහනක් දල්වන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් ඔබට අඩුම ගානේ ඔබට පුළුවන් සිල් සමාදන් වෙන්න යන්නට අවස්ථාව සැලසෙනකන් ආජීවාට්ටමක සීලය සමාදන් වෙන්න. ඒක පංචශීලයට වඩා ටිකක් ශක්තිමත්. ඒක ප්‍රතිපත්ති ගුණ පූර්ණේ ගෘහස්ත ජීවිතයේ දොරටුව කියලා කිව්වට වැරද්දක්. ඔබ දන්නවා ආජීවාට්ටමක සීලය නේද? පාණාතිපාතා, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාරා, මුසාවාදා. ඒ හතර පංචශීල වල තියෙන හතරමයි. ඒ මුසාවාදා කියන එකේ ප්‍රභේදලට වචනින් අකුසල් හතරක් සිද්ධ වෙනවා. ඒ හතරෙන් අත්මිදෙනවා. මොකද පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා වේරමණී. එතකොට අර්ථ 8යි. එතන 7යි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ ශික්ෂාපදෙත් 8යි. එහෙමයි. ඒ ආජීව අට්ටමක සීල සමාදන් වෙන්න. මේ හෙට සිට වෙසක් සතියේ එළඹෙන තුරු අනුමතියක් ඇතද නැතද කියන කතාව පැත්තක තියලා නිර්මාංශ වෙන්න බලන්න. මේකට විවේචන මුඛයට යන්න එපා. ඔබ අනිත් දිනවල මස් මාංශ පරිහරණය කළාද? ඒකට පාපයක් තියනවාද? ඒකට පාපයක් නැද්ද? ඒ අනවශ්‍ය තර්ක විතර්ක එපා. මා කියන මේ ටික කරන්න. ඔබට වෙසක් පුර සඳ නැගී එන උතුම් පෝදාවන විට සත්‍යක්‍රියාවක් කරන්න ලොකු බලයක් උපදීවි. ඒ කියන්නේ සත්‍යක්‍රියාවට పూర్ව කළ යුතු පිළිවෙතක්. එතකොට ආජීවට්ටමක සීලය සමාදන් වෙලා ඉඳලා ඔබට පුළුවන් වුණොත් එදාට පසළොස්වක පොහොය දවස විහෙර විහාර වලට සම්බන්ධ වෙලා තාංග උපෝසත සීලය හෝ දසාංග උපෝසත සීලය සමාදන් වෙන්න පුළුවන් නම් ඒ ප්‍රතිපත්ති ගුණයත් අපි පූර්ණේ කරමු. දවසකට එක වතාවක් හෝ එක විනාඩි 5 බැගින් වෙන් කරගෙන උතුම් බුදුගුණ භාවනාවක නිරත වෙන්න. එහෙමයි. ඒකම ඔබට කමක් නැද්ද මේ පුදබිමේ සිද්ධ වෙන්න බලාපොරොත්තු වෙන පින්කමක් පිළිබඳව මතක් කළා. මම මේ ඊළඟට අහන්නත් හැදුවේ ඒ කාරණාව තමයි දැන් ඉදිරියේදී වෙසක් සතිය දැන් ඔබ වහන්සේ අසනීප තත්වයෙන් සිටින නිසා මේ විහාරස්ථානයේ වෙසක් පුර 15ක පොහොය දවස්වලට පෙර ඒ කියන්නේ
පෙර අවුරුදුවලදී කොහොමද මේ වෙසක් උත්සවය වෙනුවෙන් නැත්නම් වෙසක් දිනය වෙනුවෙන් සිදු කළ ප්‍රතිපත්ති පූජාවන් කියලා ඔබ දන්නවා. ඒ විදිහටම කටයුතු සිදු වේද කියලා සමහරුන්ගේ හිතේ සැකයක් තිබෙනවා. සමහරු අහනවා අපේ කැටවල හාමුදුරුවන් වැඩවසන විහාරස්ථානයේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ වෙසක් පොහොය දවසේ පින්කම් තියෙනවද කියලා. ඉතින් මම හිතන්නේ මෙයත් හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. මොකද ඔබ වහන්සේ හැම පුරපසළොස්වක පොහොයක් විශේෂයෙන් වෙසක් පුරපසළොස්වක පොහොයක් ඉලක්ක කරගෙන මේ රටේ බෞද්ධ ශාසනයේ පුනරුද්දයක් වගේ හිත්සුවපත් කරන මහා වැඩපිළිවෙලක ආරම්භයකුත් සිදු කළා අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඔව්. අපේ බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මම විශේෂයෙන් පින්දීම් පෙරටුවම සිහිපත් කරන්න කැමතියි. ඔබ මට නිරන්තරයෙන්ම ආශිර්වාද කළා, ආශිර්වාද කරනවා, ඉදිරියටත් ආශිර්වාද කළ යුතුයි. එහෙමයි. ඒ තමයි ගතේ සුවපත්භාවය වෙනුවෙන්. මගේ ගතේ සුවපත්භාවය ටිකක් අඩුයි. එනට හිතේ සුවපත්භාවය 100%යි. ඒක ඉතින් අපි දන්නවා හැමදේම මේ ගතින් ලෙඩ වෙලා හිටියට හිතින් නේදව පෙන්වන්නේ නැහැ. වදනිනුත් ඒ බව නැහැ කියලා තමයි හැමෝම කියන්නේ. ඔව් ඒක පේනවා. බණ අහලා බොහෝ දෙනෙක් ගිය සතියේත් බණ ඇහුවනේ අපේ හඳුරන්නේ. ඒවල ලෙඩක් දුකක් තියෙන බව පේනුනේ නැහැනේ. මං කියන වචනවල අලවලා නැහැ ඒක. ඒ ඇඟේ තියෙන්නේ ඒ අසනීප ගතිය. ඒනොට මම යම්කිසි ප්‍රතිපත්ති ගුණයක් සම්පූර්ණ කරලා තියෙනවා නම් ලෝකෙට සම්පූර්ණ කරනවා නම් ඒකේ තවත් ඉදිරි පියවරක් මේ වර්ෂයේ තබන්න තවදුරටත් මම කල්පනා කළා. ඔබට මා ළඟින් ඉඳගෙන මට සෙත් වතන්න පුළුවන් එතකොට. ඒ තමයි ඇසලපුර පසළොස්වක පොහොය දවසට හෝ එහි වර්ෂයේ කෙළවර සිද්ධ වෙන කටින පින්කමට හෝ පැවිදි කරන්න හිතාගෙන ස්ථිර පැවිද්දට ඇතුළු කරන්න හිතාගෙන తాවකාලික පැවිද්දේ කටයුත්ත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. වෙසක් පුර පෝදා සිට හෝ ඊට පසු දින සිට හෝ. ඒ සඳහා ලොකු කුඩා හැමෝටම ආරාධනා කරනවා. අපේ හඳුරමට මදක් අවසර දෙන්න දැන් එතන ඔබ වහන්සේ සිහිපත් කළා ඇසලපුර පසළොස්වක පොහොදා හෝ කටින පින්කම් පැවැත්වෙන කාලවකවානුව තුල හෝ ස්ථිර පැවිද්දට ඇතුළත් වීම සඳහා. ඔව්. ස්ථිර පැවිද්දට එන්නේ නැතුව తాවකාලික ප්‍රෝර්ජා භූමියට පමණක් එන්න පුළුවන්. පුළුවන්. එකක් පුළුවන්. දැන් කොහොමටත් తాවකාලික පැවිදි භූමිය තුල රැඳිලා වාසය කරමින් ඒ බණ භාවනා ගුණ භාවනා ටික සම්පූර්ණ කර නැත්තන්ට වැටහීමක් එනවා සහ අවබෝධයක් ලැබෙනවා නම් මේ පූජා භූමියේ තමන්ගේ දිවි පවත්නාතුරු ඒ පැවිදි ජීවිතය පවත්වාගෙන යන්න සුදුසු පරිසරයක් තියෙනවා. තමන්ට පුහුණුවක් තියෙනවා කියලා. ඒක එක පැත්තකින් ඒක ඉෂ්ට කරගන්න අවස්ථාවක් ලබා දෙන්නටයි මම කල්පනා කරන්නේ. පරිවාස කාලයක් වගේ. පරිවාස කාලයක් වගේ. හැබැයි මම හැමදාමත් කිව්වා වගේ මේ අධිසුඛෝපභෝගී තත්ත්වයන් බලාපොරොත්තු වෙන්න එපා. ඇටැච් බාත්රූම් සහිත කුටි නෑ. ලෑල්ලි ධර්මශාලාවක තමයි අපි තාම ටකරන් හෙවිල්ලපු තැනක තමයි අපි අධ්‍යයන කටයුතු කරන්නේ. බණ භාවනා කටයුතු කරන්නේ. බොහොම අවම පහසුකම් යටතේ දානෙට 10ක් 15ක් ව්‍යංජන නැහැ. ඒව නැහැ. නිර්වාංශ දානයක් බොහෝ විට දැන් ලැබෙන්නේ. ඒක දිගටම ප්‍රතිපත්තියක් හැටියට පවත්වාගෙන ආපු ගුණයක්. නමුත් පහුගිය යුගයේ සිද්ධ වුණා කොවිඩ් වැළඳීමේ ආබාධයට ලක් වෙච්ච නිසා බොහෝ දෙනෙක් ඒ අයට සුව පිණිස යම්කිසි ආහාරයට යමක් එකතු කරලා දෙන්න වෛද්‍ය නිර්දේශ අනුව. නමුත් ඒක දැන් අපහු නවත්තලා තියෙනවා. ඉතින් පින්නති ඔබට తాවකාලිකව විතරක් මාස 3ක් හරි අවම වශයෙන් මාස 3ක් වසිටියොත් තමයි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. తాවකාලික පැවිද්දේ පමණක් ඉඳලා ඔබට නිවසට යන්න උවමනා නම් ඔබට ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. අපි වඩාත් මේ වෙසක් සතිය අර්ථවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක බොහෝ දෙනෙකුට හරි අමාරු වැඩක්. ගිහි ජීවිතෙන් ගිහි ගෙදරින් එළියට බහලා එනවා කියන එක ගිනිගත්තු ගෙයකින් එළියට බහලා ජීවිතේ බේරගෙන එනවා වගේ අමාරු වැඩක්. නමුත් ඔබ වීරිය කරන්න මං හැමදාම ඔබට උගන්වලා තියෙනවා වගේ කාට කොච්චර මොනවා කළත් මට මං විතරයි කියන එක තේරුම් අරගෙන ඔබට ඔබ වෙනුවෙන් යමක් කරන්න ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියලා මතක් කරමින් අද බණ අහලා ඔබට හිතෙනවා නම් අහවලත් මේකට කැමති වෙයි. අහවලාට මේ පණිවිඩය කිව්වොත් හොඳයි. මට බැරි වුණත් තව කෙනෙක් යොමු කරන්න පුළුවන් කියලා හිතාගෙන. ඒ ඇත්තන්ට කරුණු කියන්නේ ඒගොල්ලන්ගේ නම, ගම, වයස, ලිපිනේ, දුරකථන අංක සියල්ල සහිතව හැකි ඉක්මනින් අපට ලිපියක් යොමු කරන්න ඕනේ. හැකි ඉක්මනින් ලිපියක් යොමු කරන්න ඕනේ. අපි එතකොට ඔබ පැමිණිය යුතු දිනය සහ එනකොට ඔබ රැගෙන ආයුතු දේවල් මොනවද කියන කාරණා ඔබට తాවකාලිකව පැවිදි වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ වෙනින් සිවුරු පිළිකර මෙහිදී සකස් කරගන්න වෙනවා. ඉතින් ඒ විදිහෙන් ඔබට පොඩි බරපැනක් දරන්න වෙනවා. ඒ වගේම පින්නැති ඔබට ආරාධනා කරනවා ඔබට ග්‍රාම සේවක මහත්මයාගේ හෝ මහත්මියගේ ලිපියක් ඔබේ චරිත සාහිත්‍ය පිළිබඳව ගමේ පන්සලේ හැමරගේ ලිපියක් ඒ වගේම ඔබේ ඔබ වෙනින් බාරකරුවෙක් අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. ඔබේම කෙනෙක් වෙන්න ඕනේ පැමිණෙන බාරකාරයා. ඊළඟට පින්නත් ඔබගේ අනෙකුත් පහසුකම් ගැන අපි දැනුවත් කරන අපට ලබා දෙන්න පහසුකම් ඔබ ලබා
සකස් කරගෙන ආපු ආයුතු පහසුකම් ටික මතක් කරන්නම් ඔබට දුරකථනයෙන් අපට කතා කළාට පස්සේ. හොඳයි. මම ඔබට සිහිපත් කරනවා ඔබේ නම ගම ඇතුළත් දුරකථන අංක ඒ පදිංචි ඇතුළත් ලිපියක් මේ විහාරස්ථානයට ලැබෙන්නට සලස්වන්න. අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේගේ නමින් යුක්තව ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ හෙට්ටියාදෙනිය ගම්පහ. ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනය හෙට්ටියාදෙනිය ගම්පහ කියන ලිපිනයට ලිපිය යොමු කරන්නට පුළුවන්. එහෙම නැත්නම් දුරකථන මාර්ගයෙන් කතා කරලා විස්තර දැනගන්නට ඔබට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ලිපියක් අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳ විස්තර දැනගන්නට අවශ්‍ය වෙනවා. නම් ඔබට කතා කරන්න පුළුවන් 071 4 222 844 071 4 222 844 ඒ වගේම 070 13 14 625 070 13 14 625 කාර්යාල අංකය තව අංකයක් තියෙනවා 033 22 24 384 033 22 24 384 දුරකථන අංකය සඳහා විවෘතව තිබෙනවා. මම හිතන්නේ මේ වෙසක් කාලයේදී ඔබේ ජීවිතයට පසු වෙන එළඹෙන කාලය පොසොන් පුර පසළොස්වක පොහොය ඊට පස්සේ ඇසළ පොහොය ඊට පසුව කටින චීවර මංගල්‍ය ඒ දක්වා ඒ කියන්නේ දෙසැම්බර් දක්වා අඛණ්ඩව පින්කම් සිදුවෙන කාලවකවානුවක් ජීවිතේ පින් රැස් කරගන්න තිබෙන කදිම අවස්ථාවක් හොඳම අවස්ථාවක්. ඒ වගේම මේ හිතේ තිබෙන පීඩාවන් එක්ක අද දේශනාවේ ඉස්මතු කොට පෙන්වපු ද්වේෂය, වෛරය, ක්‍රෝධය මේවා හිත තුළට අකුසල මූලයන් ලෙසින් ඇතුල් වෙද්දී ඒවා පිටු දකින්නට තිබෙන හොඳ අවස්ථාවකුයි මේ උදාපත් වෙන්නේ. නිසා අපේ ශ්‍රාවකයන්ට අපි ඒ සඳහා බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ හැමතෙරේ එතකොට පුරපසළොස්වක පොහොදා සීල සමාදන් වැඩසටහන සිදු වෙනවද? ඔව් සම්පූර්ණයෙන්ම සීල සමාදන් වැඩසටහන සිද්ධ වෙනවා. ඉතින් දුර බැහැර පිරිස් පෙර දවසේ සවස් භාගය ඇවිල්ලා නවත්තන් ගන්නට ඕන. අර සිහිපත් කර හැටියට తాවකාලික පැවිද්දට එළඹෙන පිරිස විශේෂයෙන් පොයට පෙර දවසේ උදෑසන මෙහි පැමිණෙන්නට ඕන. ඒගොල්ලන්ගේ නේවාසික ස්ථාන සකස් කරගන්න එක සහ ඒගොල්ලන්ගේ తాවකාලික ඇඳුම් පැළඳුම් සකස් කරගන්න පුළුවන්ද කියන කාරණා කොහොමදත් ඔබ සුදු උතුරුසළු ආදී දේවල් සකස් කරගෙනම පැමිණිය යුතුයි. අර తాවකාලික පැවිද්දේ ඇඳුම් ටික සකස් කරගන්න අතුරු ඔබට වෙසක් සතියට පෙර දවස නොව ඊටත් පෙර පැමිණෙන්නට පුළුවන් නම් ඒක වඩාත්ම පහසුවක් වේවි. ඔබට මේ පූජා මේ හෙට ඉඳලා ඔබට පුළුවන් ඒ සඳහා ඉඩකඩ හදා ගන්නට පුළුවන් වෙයි. ඉතින් පොය දවසේ වැඩසටහන වෙනද සේම ක්‍රියාත්මක වෙනවා. හොඳයි. මම හිතන්නේ බොහෝ දෙනෙක් හාමුදුරුවෝ දැක බලාගෙන අනුශාසනාවක් ළඟ ඉඳලා අහන්න අවස්ථාව ලැබෙන්නේ කවදද කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒ අයට මේ විසප්පුර පසළොස්වක පොහොය දවස හොඳම දවස බවට පත් වේවි. ඒ නිසා අපි ආරාධනා කරනවා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයට ඔබ සියලු දෙනා එකතු වෙන්න මෙත්නෙත් පාමුල වෙනදාට සජීවී ලෙසින් පැවැත්වෙන පුණ්‍ය භූමියේ ඉඳලා අපේ හැමදෙරණ වහන්සේගේ සෙවණේ ඉඳලා උන්වහන්සේ සිදු කරන්නා වූ ජීවිතයට බොහොම ගෞරවයෙන් ආදරණීයව අපේ හැමදෙරණ වහන්සේ විසින් සිදු කරන ධර්ම මඟ පෙන්වීම ඔබට ඒ දවස් තුලදී ලබන්නට පුළුවන්. අපේ හැමදෙරණ එතකොට අපි අර සාකච්ඡාවේදී ආරම්භයේ ඔබ වහන්සේ පහදලා දුන්නු කාරණාවට මම නැවතෙනවා. එතකොට ආමිෂය සම්පූර්ණයෙන් නැවැත්වීම හානියක්ද බෞද්ධ ජනතාවට මේ විශේෂයෙන්? සැබවින්ම මොකද ශ්‍රද්ධාවේ පදනම තුල තමයි ප්‍රඥාව නම් වූ මන්දිරය ගොඩනගෙන්නේ. ශ්‍රද්ධාව ගොඩනගෙන්න ප්‍රධානව බලපාන එක තමයි ආමිෂමය පින්කම්. වන්දනමාන වලින් දාන බාන පින්කම් වලින් ඈත් වෙච්ච මිනිසයා සිල්වත් ප්‍රතිපත්ති වලින් පරිමිත පුද්ගලයෙක් වෙනවා කියලා කියන්න බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් බාකිව මලක් පහනක් පූජා කිරීමෙන් පටන් වෙනත් මොනියම්ම පින්කමකින් හෝ තමන්ගේ සම්බුද්ධ ශාසනයේ තියෙන ශ්‍රද්ධාව භක්තිය ඉදිරිපත් කරනවා නම් හෝ උපගන්වා ගන්නවා නම් තමයි ඔබ හැබැයි පිරිසුදු බෞද්ධයෙක් වන්නේ. ඒ නිසා ප්‍රතිපත්තියක් වඩන්න බෑ ආමිෂය නැතුව. ඒ නිසා ආමිෂය ප්‍රතිපත්තිය දෙක හරියට ගහයි පොත්තයි වගේ සම්බන්ධයක් තියෙන දෙකක්. ඒ කියන්නේ අපේ රටේ අපේ හැමදෙරෝනේ එතකොට මේක මේ එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන උත්තම පින්කම පූජාව වෙනවා. අනිත් පැත්තෙන් අපේ සංස්කෘතියකුත් මේ ඔස්සේ ගොඩනැගිලා තිබෙනවා. වෙසක් පහන් කූඩුවද තොරණද මේ ආදී කොටගත්තු ආමිස පූජාවේ යම් යම් දේවල් මගින් අපේ හොඳ බෞද්ධයන්ගේ මේ පිබිදීමක් ඇති වෙන කාලයක් වෙනවා. ඉතින් ඒක මේ දැන් අපේ පුංචි දරුවන්ට ඉදිරියේදී නැති වෙන ස්වභාවයකුත් තිබෙන නිසා මේවත් පවත්වා ගැනීමේ වටිනාකමක්. ඔව් ඇත්තෙන්ම දැන් අපට තියෙන සංස්කෘතිකාංග දිහා බලනකොට අපේ සංස්කෘතිය උපසංස්කෘතියක් එක්කත් ගොඩනගෙනවා. එහෙමයි. අපේ සංස්කෘතියේ තියෙන සමහර ප්‍රධාන හා උපසංස්කෘතියේ ඇතුළත් අංග ඔබ කිව්වාගේ දන්සල් දීම, තොරණ ඉදි කිරීම, වැඩි දේවල් විතරක් නෙමෙයි. වැඩිහිටි නිවාස
මහලු නිවාස අනාථ නිවාස කියලා අපි අද කතා කරන ඒ තැන් සොයාගෙන ගිහිල්ලා ඒ අයට අවශ්‍ය කරන සියලු අපෝපස්ථාන කරලා ඔගේම දුගී මගේ මිනිස්සුන් දිහා හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට වියලි ආහාර ටිකක් පූජා කරලා ඒක ඒ දවසේම කරන්න ඕනේ නැහැ ඊට పూర్වයේ අපිට කරන්න පුළුවන්. ඒ වගේ මොන මොහෝ දේවල් ගම්වල සංවිධානය කරනවා. උපසංස්කෘතික වශයෙන් ගම්මානවල වාසය කරන තමන්ගේ ගමේ වාසය කරන නැති බැරි කෙනෙකුට අපි හිතමුකෝ සමහර පොල්ලතු ටිකක් දීරලා ගිහිල්ලා. අඩු ගානේ මේ ඉදිරි සතිය ඇතුළත හෝ වෙසක් සතියෙන් පස්සේ වුණත් කමක් නැහැ. අපිට පුළුවන් නම් පොල්ලතු ටිකක් හෙවිලලා දෙන්න. අපිට පුළුවන් නම් නොඑක් අනවශ්‍ය දෙයට වියදම් කරන දේවල් තියෙනවා ඔය අතරත. මම කියන්නේම දන්සල් දීම් ආදී දේවල් වලින් ලැබෙන පිනට වඩා පිනක් ලැබෙනවා අර හොයාගෙන ගිහලා දන්සලක්. ඔව් හොයාගෙන ගිහලා දන්සලක් දෙන එක. ඒක හුඟක් වටිනවා. අපි දන්සල් හොයාගෙන එන අයටනේ දන්සල් දෙන්නේ. අපි දන්සල ඕන කරන අය හොයාගෙන ගිහිල්ලා ඇත්තන්ට දෙනවා නම් ඒක හරි වටිනවා. ඒ කියන්නේ මේ කාලේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ගමේ ඉන්න දුප්පත් මිනිසුන් පවුල් 10ක්ද 15ක්ද 20ක්ද 50ක්ද කියලා තෝරගෙන ඇති හැකි අය පුළුවන් නම් මේ වෙලාවේ ඕන්නට යම් උදව්වක් කරනවා මේක හරි වටිනවා. මුළු ගමම එකතු වෙලා ඇති හැකි අය එකතු වෙලා. ඒකට මූලිකත්වයේ කවුරු හරි දරන්න ඕන අවංකව විනිවිද භාවයෙන් යුක්ත වෙච්ච කෙනෙක් මිල මුදල් ටිකක් එකතු කරලා. ටකරන් ටිකක් අරගෙන. අර මං කිව්ව පොල්ලතු හෙවිල්ලපු පොල්ලතු ඉරිච්ච පොල්ලතු කැඩිච්ච කරගන්න කෙනෙක් නැති මහලු යුවලක් පමණක් වාසය කරන ගෙවල්. සමහරට ඒ ගේ ඇතුලේ නොයෙක් ආබාධ කර දරුවොත් වාසය කරනවා. වටපිටාවත් එහෙමයි වහලත් එහෙමයි. අපට පුළුවන් නම් අඩු ගානේ මුල් පියවර වශයෙන් ටකරන් ටිකක් හෙවිලලා දෙන්න. එක වේලක් බත් ටිකක් දීලා ඉවර වෙනවට වඩා ටකරන් ටිකක් හෙවිලලා දුන්නොත් අනේ කොච්චරනම් කලක් අඩු ගානේ අවුරුද්දක් හමාරක් සියලු දේ දුන්න වෙනවනේ. සියලු දේ දුන්න වෙනවනේ ගේඩින්ගක් හදාගන්න උදව් කළොත්. ඒ නිසා අපි නැති බැරි අයට උදව්පකාර කරන්න පුළුවන් විදිහේ ප්‍රතිපත්ති ගුණයක් වඩන්න උත්සාහ කරමු. මම හිතන්නේ ඔව් මහන්ස කියන දේ හරි වැදගත් වෙන්නේ. මොකද අපිම දැකලා තිබෙනවා මේ රටේ වැසිකිලි නැති නිවාස බොහොමයක් තියෙනවා. බොහොමයක් තියෙනවා. අපි කරන්නේ ඡන්දේ කාලේට වැසිකිලි පෝච්චියක් දෙනවා මිසක් නෝ පෝච්චියෙන් එළිය තමයි තියන් ඉන්නේ. පෝච්චිය එළිය තියාගෙන තමයි ඉඳ ගන්න වෙන්නේ. නමුත් අන්න වැසිකිලියක් හදලා දෙන්න පුළුවන් නම් අටමහා පින්කම් වල එකක් අන්නේ. ඒක පන්සලේම කරන්න ඕන කියලා ගන්න නැහැ. කොහේ කරදත් පින්කමමයි. ඉතින් මා කියාගෙන ගියේ ලංකාව කොයිතරම් මේ ප්‍රධාන සංස්කෘතිකාංග වලින් සෝභාමද්ද කියන කාරණාව ලෝකේ බොන රටක අපේ ස්වාමීන් වහන්සේලා වැඩ හිටියත් උන්වහන්සේලා මෙහෙන් ජාතික නැටුම් කණ්ඩායම්, ජාතික වෙස් කණ්ඩායම්, ජාතික පෙරහැර, එතකොට වෙසක් තොරණ ආදී දේවල් වැඩමවල නැත්තම් ගෙනිහිල්ලා පෙන්눔 කරනවා, ප්‍රදර්ශනය කරනවා. ඒ තරම් මිනිස්සු ආසයි විදේශ රටවල ආයි ලංකාවේ තියෙන සංස්කෘතියට. අපට ඒ බඳු වටිනා සංස්කෘතික අංගයන් උරුම වෙච්ච ඒවා විකශිත වෙන කාලයක් බවට පත් කරගන්න ඕනේ මේ කාල සීමාව. ඒ කියන්නේ මිනිස්සු පිරිහෙන්නත් සංස්කෘතියේ පිරිහීම හේතුවක් වෙනවද අපේ? 100%ක් ඒක එහෙම වෙනවා. දැන් මිනිස්සු තුල දැන් අපි හිතන්නකෝ වෙසක් සමය කියලා කියන කාලෙට ඇස සතුටු කරගන්න පුළුවන්, ශ්‍රද්ධාව උපදව ගන්න පුළුවන් මේ වගේ දර්ශන ටිකක් නැත්නම් මිනිස්සු ගුණධර්මතින් මෙතෙක්වත් ලං වෙන්නේ නැහැ නේ ආගම දහවට. ඔව්. සාහන මෙතනදී බලන්නකෝ දැන් කූඩුවක් හැදුවත්, පහන් කූඩුවක් හැදුවත්, අපි කියන්නේ කැරකෙන කූඩු හදනවා කියලා. කූඩුවක් හැදුවත්, තොරණ හැදුවත්, දන්සලක් දුන්නත් ගමේ සමූහයක් එකතු වෙනවා. එකතු වෙන්නේ නරක දෙයකටත් නෙමෙයි. හොඳ දෙයකට. දන්සලක් දෙන්න කවුනත් නරක එකක් කියලා කියනව නෙවෙයි මම. නෑ ඉතින් දැන් ඔබ වහන්සේ කියන විදිහට ගෙදෙට්ට ගිහිල්ලා දන්සලක් දෙන්න පුළුවන් නම්, දුප්පතෙක් හොයාගෙන යන්න පුළුවන් නම් පිරිසක් එකතු වෙලා. ඔව්. ඒ එකතු වීම හරි වැදගත්. මම කියන්නේ එක වේලක් කන්න දීලා පිරිමහනවට වඩා බත් පාසල් ටිකක් හදාගෙන බෙදාගෙන යනවට වඩා හාල් ටිකක් බෙදාගෙන යන එක. හාල් කිලෝ 2ක් බෙදන්න පුළුවන් කියමු අපි. වැඤ්ඤරත් එක ගත්තොත් බත් පාසලයකට හාල් කිලෝ 3ක් විතර සල්ලි යනවනේ. අපිට හාල් කිලෝ 3ක් විතරක්වත් දී ගන්න පුළුවන් වුණොත්. අලලුණු ටිකක් මේකට දාලා දෙන්න පුළුවන්කම ලැබුණොත් වේල් ගණනාවක් දුප්පත් මිනිහා පිරිමහ ගන්නවා. අපි කරන්නේ එක වේලක් බත්තු වේලා වැංජන හදලා ඉන්දියාප්ප නෝටුස් හදලා පාරයිනි තියාගෙන කවනවා පවනවා. නමුත් සමහරට ගෙදරින් එළියට බහලා ඒ ගන්න වාරුවක් ගතට නැති අම්මලා තාත්තලා ගේ ඇතුලේ බඩගින්න ඉන්නවා. අර ඇති හැකි ඇත්ත දානශාලාවෙන් කාලා සතුටු වෙලා යනවා එච්චරයි. ඉතින් බලන්න එතන හොඳ පණිවිඩයකුත් තිබෙනවා. දැන් අපි දන්සලක් දෙනකොට බොහෝ වෙලාවට ව්‍යංජන අඩුම ගානේ 3ක් හෝ 4ක් තියෙනවා. හැබැයි 3-4ක් තියාගෙන එකපත් වේලක් දෙනවට වැඩිය හාල් මිටක් එක්ක ඔය එක ව්‍යංජනයක් හදාගෙන කන පවුල් කොච්චර ඉන්නවද? ඉතින් එක ව්‍යංජනයක් එක්ක හරි එක වෙහෙලක් පිරිමහ ගන්න බැරි පවුලකට ඒ උදව්ව කරන්න මේ වෙසක් සතියේදී ඔබ පෙළඹෙනවා නම්
මම හිතන්නේ හරිම වැදගත්. ඔය අතර අපි කියන්නට ඕන අපි රැස් කරනා වගේම හිතේ මේ දේවල් හිස් කරන්න පුරුදු වෙන්නට ඕන. අපි දැක්ක පහුගිය සති අපේ ඔය සාමාන්‍ය ඇඟේ ගන්න සබන් මිල දෙගුණයකට වැඩි මුදලකින් වැඩි වුණා. දෙගුණයක් තෙගුණයක් වගේ මුදලකින් වැඩි වුණා. ඒකම අපි දැක්ක දෙයක් තමයි සුපර් මාකට් වල විශේෂයෙන්ම සුපර් මාකට් වල මේවා හිඟ වුණා. හිඟ වෙන්න හේතුව සමහර සල්ලි තියෙන ඇත්තෝ ඇවිල්ලා එකපාරටම සබන් කැට 50 60 100 එකවර අරයි යන්න ගත්තා. ඉතින් තව කෙනෙක්ට තිබෙන අවස්ථාවක් නැති කර ගැනීම. දැන් මේ වුන් මේ 160 170 තිබෙන මිලට නෙමෙයි ගත්තේ. පරණ තිබ්බ මිලට රුපියල් 60 70 තිබ්බ මිලට ඒ ටික ඔක්කොම අරගෙන යන්න ගත්තා. ඉතින් බලන්න සල්ලි තියන අය එහෙම ගන්නකොට සල්ලි නැති අය කොතරම් අසරණ වෙනවද කියලා. මේ ගුණය අපේ මිනිසුන්ගේ හිතවල නෑනේ. අපි හැම අඳුරනේ බොහෝ වෙලාවට උන් හැම විටම Tamanට පොදි ගහ ගන්න උත්සාහ දරනවා. පාලකයා කියනවා හැමතැනදීම දැක්කද ඔබ වහන්සේ මට දේශනාවේදී සීපත් වෙන්නේ ඒ දේශනාවේ පුරාවටම කිව්වා දැන් අර බෝධිසත්වයාණන් වහන්සේ තමන්ගේ මල්ලිට චුල්ලදද්දර මල්ලිට කියලා දුන්න හොඳ මාර්ගය. නැත්තම් ඔහුව මුදවන්නට වෑයම් කළා. හැබැයි එහෙම සහෝදර බැම්මක් තියෙනවා නම් හොඳයි. එහෙම නැති මේ හොරා කන කොල්ල කන දෙයට සහෝදර බැමි හදාගන්න රටක් අපි ඉන්න රට. ඒක ඉතින් නාමික වශයෙන් කිව්වත් රහසේ කිව්වත් ව්‍යංගයෙන් කිව්වත් ඕනම ලෝකෙත් ලංකාවෙත් ඕන කෙනෙකුට පේනෝනේ කා ගැනද මේ කතා කරන්න කියලා. ඒක පෞල්වාදය කියන එක තියෙනවා. අපේ කියනවා මාව කීයටවත් මේ තන තුලින් පහ කරන්නේ නැහැ කියන එක මට විශ්වාසයි. ඒක හරි. ඒක හරි. එහෙම පහ කරන්නේ නැහැ. පහ කළොත් හුඟක් දේවල් පහ කරන්න වෙනවා. ඉතින් පහ කරන්නේ හරි. ඒ වගේ එකෙකුගේ කුණු අනේකා වහනවා නම් අනකගේ කුණු අනේකා වහනවා නම් එහෙම පාලන තත්ත්වයක් නේ අපිට තියෙන්නේ. මම ඔය එක්ක මහන්නම් ඔබ වහන්සේගේ වැරද්දට පත්තුණු කෙනෙක් වැරද්ද හඳුනාගෙන හැදෙනවා නම් ඒ සඳහා අපේ රටේදී අවස්ථාවක් දෙන්න ඕනේ නැද්ද? බෝධිසත්වයන් වහන්සේ අවස්ථා දෙකක් දුන්නා. බෝධිසත්වයන් වහන්සේගේ පියා නාගරජුරුව. ඔව්. බැරිම තැන තුන්වෙනි අවස්ථාවේ තමයි දඬුවම් දුන්නේ. දැන් මේ රටේ තුන්වෙනි අවස්ථාවත් පැනලා ඉවරයි. ඒක දින ප්‍රශ්නයක්. තුන්වෙනි අවස්ථාවත් පැනලා ඉවරයි. ඒ නිසා දැන් දඬුවම් දිය යුතු කාලය නැවත හැදෙන්නේ නැහැ. නැවත හැදෙනවා කියලා හිතුවත් ආයිත් යන්නේ අර පළවෙනි තැනටයි දෙවෙනි තැනටයි. පෙර පුරුදු අත්තරින්න බෑ. එහෙම ලේසියෙන් අතාරින්නේ නැහැ මේක. ඔබ වහන්සේ කිව්වා අතාරිනවා නම් මේ වෙනකොට අතාරලා ගිහිල්ලා ඉවරයි. ආරේ ගති නෑරෙනවා කියලා ඔබ වහන්සේ කිව්වා. එහෙම පුළුවන්. ඉතින් මේ තත්වයන්ගෙන් අපි අපේ රට මුදවා ගන්නට උත්සාහ කරනවා වගේ මේ තුල අපිත් යම් සියුම්ව හැම දෙයක්ම අධ්‍යයනය කරලා මගට පිවිසීම හොඳයි නේද අපේ ආමතුරනේ. මොකද සමහරු අරමුණකින් තොරව කටයුතු කරන අවස්ථා අපි දකිනවා. යහපත්යයි කියා එළියෙන් පේන අරමුණට වඩා භයානක අරමුණු ඇතුළේ තියෙන්නට පුළුවන්. ඒ වගේ දේවල් තමයි දැන් ආගම් අතර සංහිඳියාවට බාධා වන ආකාරයෙන් කටයුතු කරන පිරිසුත් අපි දකිනවා. අපි දැක්කේ පෞගේ සතියේ එක්තරා පුජ්‍යලයක් මේ වේදිකාවක් උඩට නැගලා අරගල භූමියකදීම සිහිපත් කරනවා ඔබ හැමතිස්සෙම ඉවසන්න ඕන පන්සලට පැනලා බුදු පිළිමේ කුඩුපට්ටම් කරනකම් ඒ ගහන් බුදු පිළිමේ කඩා කුඩු කරන අනිකුත් ආගමිකයා ගැන වෛරයක් ඇති කරගන්නේ ඔහුට එරෙහිව කටයුතු කරන්නේ බලාගෙන ඉන්න තරමට හිත හදා ගන්නවාය කියලා පොරොන්දු ගන්නවා. දැන් ඒ වගේ ඒ කියන්නේ මිත්‍යාව වපුරන්න අපි අවස්ථාව දිය යුතු නැහැ. දැන් මේ රටේ ජනතාව දූරදර්ශීව හා විචාරපූර්වක විය යුතු වෙලාව මේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තහම මේව රහසක් නොවේ. 225ම එපා කියලා කියනවා. ඒතකොට ඊළඟට ඉන්නේ කවුද? තවත් 25ක්වත් ඉන්න එපා. 225 එපා නම් ඊළඟට එන 25 කවුද කියලා කියන්න එපා කලින්. ඔව්. නැත්නම් අපි කොහොමද 225 එපා කිව්වොත් රටක් අරාජික වෙනවනේ. අග්‍රාමාත්‍යතුමා කැබිනට්ටුව එපා කියනවා. එහෙනම් කවුද කැබිනට්ටුවට ඕනේ? කවුද ඊළඟට අගමැතිට ඕන? ජනතාවට දැන් තීන්දුවක් ගන්න විදිහක් නැහැ. මොකද එපා කියනවා මිසක් ඕන කවුද කියන්නේ නැහැ. දැන් සමහරු කියනවනේ ඕන කෙනා හොයාගන්න කලින් මේ තියෙන විනාශ ඉවර කරන්න ඕන කියලා. එහෙම වෙන්න බෑනේ. රටක් මොහොතකටවත් වර්තමාන පාලක පන්තියේ පහුගිය කාලේ කියපේක තමයි මට ඕන වෙලාවක අයින් වෙලා යන්න පුළුවන්. විවෘතව කතා කරොත් අග්‍රාමාත්‍යතුමා කියනවා. හරි. හැබැයි ඕන කෙනා කවුද කියන්නේ? කවුද ඊළඟට එන එක්කෙනා? කාටද මම මේ වගකීම බාර දෙන්නේ? ඒක හොඳ ලක්ෂණයක්. හොඳ ලක්ෂණයක්. මම එපා නම් මම යන්න ලෑස්ති. ඔව්. හැබැයි එන්නෙම මේ වගේ කෙනෙක්ද? එන්නෙම කවුරු වගේ කෙනෙක්ද? මට වගකීමක් ජනතාව බාර දීලා තියෙන මොනවා කතා කළාද? ඔව්. ඒ වගකීම නැවත ජනතාවට බාර දෙනකොට ඔක්කොම කලගෙඩියේ වතුර ටික අයින් කරන්න කිව්වොත් දාන්න තැනක් තියෙන්න ඕනේ. නිකම්ම විසි කරන්න කිව්වොත් කාටවත් මොකවත්ම නැහැ. ඒ නිසා දැන් විය යුත්තේ මොකද්ද කියන කාරණාව කල්පනා කරන්න ජනතාව තේරුම් ගන්න ඕන මේ රාත්තල් ඇස්සේ අලුක්කල් ගහනවා වගේ
මේ වෙලාවේ තමන්ගේ බඩගෝස්තරේ පුරවගන්න, තමන්ගේ පාලන ශක්තිය තහවුරු කරගන්න, තමන් පාලන බලයට එන්න කැසකවන අය ව්‍යංගයෙන් කරුණු ඉදිරිපත් කළට රැවටෙන්න එපා. කලබල වෙලා තීරණ ගන්න එපා. හොඳට හිතන්න. වතාවක් හිතන්න, දෙවතාවක් හිතන්න, තුන් වතාවක් හිතන්න. එහෙම නැති වුණොත් જાතියක් වශයෙන් අපි රෑ වැටුණු වලට දවල්ටත් වැටෙනවා. එහෙම වාතාවරණයක නෙවෙයිද මේ රට පවතින්නේ. එහෙමනම් අපට බෑ ඔබට අහවල්ලු තෝරගන්න, අහවල්ලු කළොත් මේක හරි කියලා කියන්න. නමුත් අපි සාමූහික හඬක් නගමු. ඔය හඬ නගන හැමෝටම ආරාධනා කරන්න. කවුද අපි පෙරටුවට ගන්න බලාපොරොත්තු වෙන එක නකල. එතකොට ජනතාව තීරණය කරයි. ඉන්න අය යවනවා කියලා විතරක් නෙමෙයි. අහවල් අය ගන්නවා කියලාත් පුළුවන් වෙන්න ඕන කියලා. දැන් ඉන්න අය යවනවා කියනකොටම එන්න ඕනේ නැති අය මං එනවා කියලාත් ලෑස්ති වෙනවා. ඒකමයි මම මේ කියන්නේ. ඒකමයි මම මේ කියන්නේ. අපිට තේරෙන්නේ නැහැ කවුරු එන්න හදනවද කියලා, මේ හඬ නගන්නේ කවුරු ගෙන්නන්නද කියලා. ඔව්. නමුත් ගෙන්නන යකා මොකද්ද කියන එක යකා කළුද සුදුද කියලා දැනගන්න එපා ජනතාව. එතකොට ජනතාවට යම්කිසි හැඟීමක් පහළ වෙන්නේ. රූපයක්ම වාගන්න පුළුවන් නේ. එහෙම නැත්නම් ඉඟුරු දීලා බිරිස් ගත්තා වගේ කියන කතාවට. ඔව්. ඒ නිසා ඉඟුරුම හොඳයි එක අතකට මිරිස් වලට වඩා කියලා කවදාරි වැටේ. තව වතාවක් අවිචාරශීලීව වැඩ කළොත්. දැන් ඔය ASCII එන ඔය අරගලයේ මුවාවට එන ආගමික බලපෑම පිළිබඳව මම වහන්සේකින් පැහැදිලිවම තියෙනවා. මේ වෙලාවේ මං හිතන්නේ මට මේක කිව්වට කමක් නැහැ. සමාජයේ වැදගත් පිළිගත් කෙනෙක් මා සමග සාකච්ඡා කළා. එතකොට කියනවා මේ රටේ බහුතරයේ ඉන්නේ බෞද්ධ. ඔව්. මේ රටේ බහුතරයේ ඉන්නේ බෞද්ධ. කොහෙද? පාර්ලිමේන්තුවේ. තා පාර්ලිමේන්තුවේ පිටතට. ඒ නිසා සමහර බහුතරයේ නොවන ආගමිකයන්ට අවශ්‍ය කරන ලොකු තරහක් තියෙනවා ඒගොල්ලෝ බහුතරයේ පිළිබඳව. ඔව්. එක්කෝ සමාන වීම හෝ එක්කෝ එයයි අභිවායාමේ යටින් යන වැඩපිළිවෙලකුත් මේ ASCII තියෙනවා. එහෙමයි. මේ ASCII තමන්ගේ ආගමික අලාභයන් පියවා ගන්න බලාපොරොත්තුව. තමන්ට වෙච්ච අවාසි වලට සාධාරණ ඉෂ්ට කරගන්න. මේ ජාතික ප්‍රශ්න නෙවෙයි. සමස්තයක් ලෙස ජාතික ප්‍රශ්නෙට ඉදිරිපත් වීම වෙනම කතාවක්. ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. ජාතික ප්‍රශ්නවලදී හරියට දැන් තමයි ටිකක් හරි සමහර ආගමිකයන්ගේ ආගමික නායකයෝ එළියට බහින්නේ. නැතුව මේ කිසි වෙලාවක එළියට බැසේ නැහැ. අතීතයේ ඉඳලා මේ මෑතක් වෙනතුරු Tamanට පහර වදිනතුරු රට ජාතිය වෙනුවෙන් එළියට බහලා හඬරගු වෙන්නේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ බැස්සා. කවදත් හිටියා. හිරබත් කෑවා. මැරුම් කෑවා. අතීතයේ සිට හාමුදුරුවරු. ඒක තමයි ඇත්ත. හැබැයි අද ස්වාමීන් වහන්සේලාට තිබෙන අවස්ථාව බොහෝ වෙලාවට අඩු කරන්න උත්සාහ කරනවා. ඒ යම් සුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් නිසා වේ. ඇත්තටම ඒක නම මා කිව්ව උපදේශක මණ්ඩලයේ ඉන්න. තමන් කරන කියන දේ ඔක්කොම එහෙයි කියලා අනුමත කරන පිරිසකට අවස්ථාව තියෙනවා. ඔව්. ඒ දැන් මේ වෙලාවේ හා හූ කියන්නේ. අටපිරිකර පිරියරගෙන පිරිතුල්ලකට ගහපු කවුරුවත් දැන් ලේසියෙන් මං හිතන්නේ එළියට එනවා. කවුරුවත් අටපිරිකර පිළිගන්නවා පේන්නේ නැහැ. පිරිතුල්ලකට ගහනවා පේන්නේ. ඔව්. හැබැයි වැඩේ තියෙන්නේ ඉතින් වල්පැල කිහිපයක් තිබ්බ කියලා කුඹුරම විනාශ කරන්න හදනවා. ඔව්. එහෙම වෙන්න බෑ. අපි වික්ෂුන් වහන්සේ විශේෂයෙන් නායකත්වයේදී අර මං කියපු මධ්‍යස්ථ මතධාරී වෙන එක ඉතා වැදගත්. පක්ෂග්‍රාහී කෙනෙක් නෙමෙයි. අපේ වෙලා තියෙන වැඩි ජනතාව ඉන්නේ මේ පැත්තේ කියලා හිතාගෙන ජනතා ප්‍රසාදය දිනා ගන්න කතා කරන හැමදෙරුත් ඒක ඉන්නවා. ප්‍රසිද්ධියට යනවා කියන එක නෙවෙයි කියන්නේ. ප්‍රසිද්ධියට යනවා කියන එක. දැන් ජනතාව මේ වෙලාවේ මේකට විරුද්ධයි. ඒ නිසා මාත් මේකට විරුද්ධව කතා කළොත් තමයි මට සලකන්නේ. එහෙම නෙවෙයි. ඇත්ත යුක්තිය කොතනද? කෙලින් කතා කරන්න පුළුවන් පපුවක් ආමුදුරවන්න තියෙන්න ඕනේ. ඒක ජාතියේ පියවරු හැටියට එදත් තිබුණ ජාතියේ මුරදයතාව හැටියට ආමුදුරුන්ගේ ගතිය. හැබැයි වර්තමානයේත් අපි නෑ නෙවෙයි. ඒක ඒ ආකාරයෙන්ම කෙලින් කතා කරන ආමුදුරුන්ට හුඟා කලාප සිද්ධ වෙන. හිරබත් කණ්ඩ සිද්ධ වෙයි කියන තැනට එනකම්මම භයානක අවිනිශ්චිත තත්ත්වයක ඉඳගෙන පවා සාධාරණ කතා කරන ආමුදුරුන්ට රටේ ජාතියේ ගෞරවය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. අන්‍ය ආගමික නායකයන්ටත් එහෙමයි. මේ වෙලාවේ වුණත් යන්තම් දැස් හැරලා තමන්ගේ ආගමික උවමනාව විතරක් නෙමෙයි ජාතික උවමනාව වෙනුවෙන් කතා කරනවා නම් ඒ ඇත්තන්ටත් අපේ ගෞරවය වේවා. එබඳු ඍජුව විවෘතව කතා කරන ආවේගශීලීව නෙමෙයි. ඍජුව විවෘතව කතා කරන ආගමික නායකයෝ කොතනද? ඒ ඇත්තන්ගේ අනුශාසකත්වය යටතට මුළු මහත් ජනතාවම ගොනු විය යුතුයි. දේශීය වශයෙන් වේවා විදේශීය වශයෙන් වේවා විය යුත්තේයි කියා ආරාධනා කරන මම මේ පින්වන්ත මොහොතේ. ඔව්. මේක අපි සියුම්ම ඒ දෙස බලලා ජාතිවාදී හෝ ආගම්වාදී හෝ වපුරා ගන්නවාට වඩා මේ රටක් විදිහට බලනවා නම් අපේ රටේ සංස්කෘතිය දෙස එක හැකින් බලන්න පුළුවන් විදිහට බලනවා නම් මම හිතන්නේ බොහෝ ප්‍රශ්න අපට निराකරණය කරගන්නට පුළුවන්කම ලැබේවි. සියලු දූෂිතයන් පළවා හැර සෞභාග්‍යමත් රටක් උදා කර ගැනීමනේ අපේ අපේක්ෂාව. ඒ අපේක්ෂාවට යන්නට එයත් හේතුවක් බවට පත් වේවි.
අරන්තලාවේදී වික්ෂුන් වහන්සේලා ඝාතනය වුණාම කැබිති ගොල්ලෑවේදී අපේ මිනිසුන් එක පෙළට ඝාතනය වුණාට පසුව ඒ පිළිබඳ හඬක් නොනගා ඒ දේවල් පිළිබඳව සතුටින් බලපු ඇත්තෝ ඇතැම් යම් කාරණා යම් කෙනෙකුට යම් ආගමික කණ්ඩායමකට හානියක් වුණ විට ජීවිතයක් අහිමි වුණ විට දුකින් බලා ඉන්පසු සියලු දේවල් අමතක කරන්න බලනවා නම් එය යම් ආකාරයේ උලුප්පා දක්වමින් කටයුතු කරන්නට යොමු වෙනවා නම් මේක මම හිතන්නේ සැබෑ රට ගොඩ නැංවීමක් රටේ සෞභාග්‍ය කරගෙන යාමක් නෙමෙයි. ඒ නිසා මේවා කෙරෙහි සැලකිලිමත් වෙන්න අපි ආවේගය කෝපය ඇති කරගත යුතු නැහැ. මේවා දෙස සියුම්ව බලලා ගැටෙන තැන් වලින් ඈත් වෙලා ඇලෙන තැන් වලින් ඈත් වෙලා අපි මධ්‍යස්ථ මාවතකට පැමිණිය යුතුයි කියන කාරණයයි මේ ඔස්සේ පැහැදිලි වෙන්නේ. ඔය ඇත්තම රටක් වශයෙන් ගත්තත් අන්තර්වාර පාලනය කියලා කිව්වත් බහුපාක්ෂික පාලනයක් කියලා කිව්වත් ඒ සියල්ල තුල අදහස් අතර ගැටීම සිද්ධ වෙන්න පුළුවන්. අදහස් අතර ගැටීමෙන් තොර සත්‍ය මතුවෙන්නේ නැහැ. ඒ සංවාදයක් තියෙන්න ඕන. සංවාදයක් තියෙන්න ඕනේ. විවාදේ සංවාදේ හොඳ එකක්. ඒක නරක එකක් නෙමෙයි. ඒ නිසා එක පැත්තකට විතර බර වෙච්ච ඇලවෙච්ච තැනක ඉඳගෙන තීරණ ගන්නවට වඩා මැද තැනක ඉඳගෙන කාගෙත් අදහස් ඉදිරිපත් කරමින් වැරදුණු තැන වැරද්ද පෙන්වලා දෙනකොට ඒක උපේක්ෂාවෙන් පිළි අරගනිමින් යන්න පරිපාලන රටාවක් ඉදිරියට ගියොත් නැත්නම් අපිටත් කියාවි ඔබ වහන්සේලාත් එපා කියනවා අහවල් එක කරන්න කියනවා කරන්නේ කොහොමද කියන එක යෝජනාවක් නැහැ කියලා කිව්වොත් යෝජනාවක් තියෙනවා. ඒ යෝජනාව කියවීම තමයි මේ කරන්නේ ඇත්තටම විවිධ පැති වලින්. ඒ නිසා මේ රටට අවශ්‍ය කරන්නේ මේ මොහොත වන විටත් සංවිධිත වෙමින් තියෙන බහුපාර්ශවීය ඒකාත්මික බවක් අවශ්‍යයි. හැම පාර්ශවයකම අදහස් එතකොට රටක පරිපාලනය විශේෂයි බලපානවා. මේක මේ කතා කරන නම වෙනස් වුණාට මේකට ඕන කරන්නේ ලිච්ඡවි අධිරාජ්‍යයේ වැඩපිළිවෙල. ඒක තමයි බහුපාර්ශවීය කිව්වේ. ඒකට රැස් වෙලා එකට කතා කරලා ඔක්කොම එකතු වෙනවා. කොටසක් තෝරනව නෙවෙයි. රටේ වැදගත් මිනිස්සු සියලු දෙනාම එකතු වෙනවා. අර බංකෝ විවිධ ශේෂ්ත්‍රවල දක්ෂතා තියෙන අය ඉන්නවනේ. ඒ විවිධ ශේෂ්ත්‍රවල දක්ෂතා තියෙන අයගෙන් ඒ ශේෂ්ත්‍රවල අභිවර්ධනය වෙනුවෙන් මොකද්ද ගත යුතු තීරණය? කළ යුත්තේ මොකද්ද කියන කාරණාව පැහැදිලිව තේරුම් ගන්න. එහෙයි යන්න කියලා නෙවෙයි. අපිට පේනුණා පහුගිය යුගයේ පුරාම නුසුදුසු ඒ තනතුරට පත් කළා. ඒගොල්ලන්ගේ තියෙන ධනවත්කම, බලවත්කම, කතිකත්වය, සැඩපරස බව මෙන්න මේවා කාරණාවක මුල් කරගෙන. ඒ නිසා තමයි මේ රටේ ගොවිතැන නැත්තරම නැති වුණේ. මේ රටේ ආර්ථික ව්‍යුහය මුළුමනින්ම වැටෙන්න හේතුවක් වුණේ ආත්මාර්ථකාමී සහ ඒ පිළිබඳ ප්‍රවීණතාවයක් නැති මිනිස්සු. මොළ 7යි 14යි කිව්වට මොකද වුණේ? මොළ 7න් කළා නම් 7 ගුණයක් වැඩි වෙන්න එපා. අන්තිමට උනේ මොකද්ද? ඉතින් ඒ නිසා තමන්ගේකම හින්දා 7යි කියන්න හොඳ නැහැ. සමස්තයක් ලෙස බලලා හරියට තේරුම් ගන්න ඕන. එහෙම තේරෙන්නේ නැත්නම් තේරෙන ආකාරයට මිනිසුන්ගේ උද්ඝෝෂණයට කන් දෙන්න ඕනේ. ඒක තමයි විය යුතු වැදගත්ම දේ. හොඳයි. අපි ඒත් සමගම රටේ අනාගතය පිළිබඳව තිබෙනා වූ අවිනිශ්චිත ස්වභාවයත් එක්ක කුසට ආහාරක් නැති වේද? අපිට අවශ්‍ය කරන පහසුකමක් සපයා ගන්නට අපට මුදල් තිබුණත් හැකියාවක් නොලැබේවිද? මේ ආදී කොටගත්තු විවිධ ප්‍රශ්න රාශියකට මුහුණ දීලා තිබෙනවා. විශේෂයෙන්ම මේ රුපියල් නෙමේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් නිසා. ඒ නිසා මම හිතන්නේ අපේ රටේ ඉන්න ප්‍රකට ව්‍යාපාරිකයෝ ඉන්නවනේ විදේශීය වත්කම් තිබෙන. ඒ ව්‍යාපාරිකයන්ුත් මේ වෙලාවේ අවබෝධයකින් යුක්තව මේ රටට ඩොලර් එන වැඩපිළිවෙලකුත් සැකසුවොත් එහෙම මේ අහිංසක මිනිස්සුන්ට ඒ සඳහා මුහුණ දෙන්නට තිබෙන මේ පීඩාව නැති කරන්නට යත් හේතුවක් බවට පත් වේවි. අද දවසේ වැඩසටහන අපට නිමාවට පත් කරන්න කාල වේලා උදා වෙලා තිබෙන නිසා අපේ හැමදෙරේ අපි පුණ්‍ය අනුමෝදනාව වෙතට යමු. අද වැඩසටහනේ අවසාන භාගයේ. සදහ ගුණයෙන් පිරුණු හද මණ්ඩලීන් සෝභාමත්ව මේ පූජා භූමියේ අභිවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් අප වෙන සිව්පසලාභයෙන් අපව පෝෂණය කරන බොහෝ දුෂ්කර තැන්වල දුබ්බික්කේ දානන්දේති මේ කාල සීමාව තුළ දන් දෙන්නේ ඔබ කුසට ගන්න තියෙන ආහාර වලින් බොහෝ දේවල් කැප කරලා අපට අපේ ලෙඩ දුකට බේතක් හේතක් ගන්න උදව් කරන්න උපකාර කරන්න ඔබේ ලෙඩ දුක් වලට ගන්න තියෙන මිල මුදල් බොහෝසේ කැප කරලා ඒ පිළිබඳව ඔබේ දුෂ්කරතාවයේ මනවින් තේරුම් අරගෙන හදවත පුරා ගැඹුරු කරුණාවකින් ඔබට පින්පෙත් පවරනවා. සමස්තයක් ලෙස අපට උදව් උපකාර කරන හැමෝටම මගේ ශාසනයට උදව් උපකාර කරන හැමෝටම ඉදිරි වෙසක් සතිය ඔබට කොතරම් බැරි වුණත් ගොක්ටෑනකින් හරි බුදු පහනක් දල්වන්ට ඔබට සවී ශක්තියද මා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් පූජා භූමියේ අභිවර්ධනය වෙනුවෙන් කැපකරු දායකත්වයන් මා පැවරුවා බාර දුන්නා. දැන් ඉදිරි කාල සීමාව තුලත් කැපකරු දායකත්වයන් බාර දී යුතුව තිබෙනවා. එකක් කුඩා ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යයන කටයුතු කරගෙන යන එක ඉතා දුෂ්කර වෙලාවක්.
එවගේම ඉදිරියට තාවකාලික පැවිද්දට එළඹෙන ඇත්තන්ට පවා අපට කැපකරු දායකත්වයක් අවශ්‍යයි. එබඳු කැපකරු දායකත්වයන් වසර ගණනාවක් තිස්සේ පුරමින් රුපියල් 88,000ක විශාල බරපැනක් දක්වා කොටස් වශයෙන් අපට දායකත්වයේ සපයපු දායිකාවක් තමයි පියුමි ගුණසේකර පින්වත් මහත්මිය. සසිරික අංක 36 නිසලමාවත මාතලේ හන්දිය අනුරාධපුරයේ සිට සකීය ස්වාමිපුතුරුවන් දරුවන් මව්පියන් ඇතුළුව මේ පූජා භූමියට සපයපු මහත් දායකත්වය වෙනුවෙන් ඊටම ගෞරවයෙන් පින්පෙත් අනුමෝදන් කරමින් මේ හැම කුසලයක්ම නිවනට පාරමිතාවක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් මටද සෙත් පතා තිබෙනවා. RAC මංගලිකා පින්වත් මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනා පොල්ලත්තා පිටිය උඩගලදිනි රඹුක්කන සිට රුපියල් 25000ක බරපැන පූජා කරමින් අභාවයට පත්වුණු එබලින් දයාබර මෑණියන්ට විල්සන් රණසිංහ පියාණන්ට රංජිත් රණසිංහ මල්ලීට ගයාන් ස්වර්ණතිලක පුතුට පුණ්‍ය අනුමෝදනා කර තිබෙනවා. ඒ පුතු ඇතුළු සියලු පින්නතුල්ලාය පින් අනුමෝදන් වෙත්වා. සුජීවත් හැමතෙම ආශිර්වාද වෙත්වායි ප්‍රාර්ථනා කළා තියෙනවා. එස්තොටවත්ත මහත්මා අංක 109 සමන් මාවත සිරිමල්ලුවට රත්මලාද රුපියල් 30000ක බරපැන පූජා කරමින් නා වසරකට පෙර අභාවයට පත්වුණු මිත්‍රපාල තොටවත්ත දයාබර ස්වයං පුරුෂයාට පියාණන්ට ඇල්පින් ප්‍රාන්දු පියාණන්ට ධර්මා පියදාස මෑණියන්ට ධර්මසිරි මුණසිංහ පියාණන්ට මාලනී මුණසිංහ මෑණියන්ට සහ සංසාරගත සියලු ඥාතීන්ට පින් පමුණවන්නට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා රැකී ආරක්ෂා දියුණුවට ආශිර්වාද ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රසන්න ජයසාන් යසස් මහත්මයා යමුනා ප්‍රියන්ති තොටවත්ත මහත්මිය අංක 110න් ඒ 16 ජයසේවන පාර භෝගමෝ යක්කල රුපියල් 30000ක බරපැන පූජා කරමින් ශිහාන් විකුම්පුතු ලේලිය දිල්හාරා සහ මුණුපුරට ආශිර්වාද කරන්න ප්‍රේමරත්න මහත්මයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට මට සෙත් අධිෂ්ඨාන කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම WA පියරත්න මහත්මයා අංක 18 මාහේනගම වරකාපල සිට රුපියල් 50000ක බරපැන පූජා කරමින් නිබදව මේ ස්ථානයේ අභිවෘද්ධියට උදව් පදව් කළ පින්කම් අතර තවත් පින්කමක් එකතු කළා. දෙපාර්ශ්වයේගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් අයිරින් උපාසිකා මාතාවට පියරත්න උපාසක මහත්මයාට සහ දූ දරුවන්ට මෙලොව යහපත පතා ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රාර්ථනායි සේම සමුද්ද වේවායි අධිෂ්ඨාන කරනවා. ඒ වගේම මට ආශිර්වාද කරමින් එල්.එම්. පෙරේරා පින්වත් මහත්මයා අංක 84න් මිගෙල් චනවිරත්න මාවත තුඩැල්ල ජායල සිට රුපියල් 25000ක බරපැන පූජා කරමින් සියදෝරිස් පෙරේරා අභාවයටපත් පියතුමාණන්ට ජේපින් ඩෝනා මෑණියන්ට ලිලියන් සහෝදරයට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. තිස්ස සචේතනා මාධව වෙන දරු දෙදෙනා සහ ජෙවෝන් සහ ජේසන් නායට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කර තිබෙනවා. රත්නා ඉදිරිසිංහ පින්වත් මහත්මිය බණ්ඩාරනායක මාවත අස්කිරිය ගම්පාතට රුපියල් 27000ක බරපැන පූජා කරමින් සරත් රූපසිංහ පින්වත් මහත්මාණන් වන මාගේ ස්වාම පුරුෂයාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි තුමිය ප්‍රාර්ථනා කරනවා. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන චන්දු රූපසිංහ තාරුකා රූපසිංහ යන දරුවන්ගේ පවුල්වල සියලු දියුණුව ප්‍රාර්ථනා කරමින් දෙපාර්ශ්වයේගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවායි අධිෂ්ඨාන කොට තිබෙනවා. සම්මා සම්බුදු සරණින් සම්මා සම්බුදු පිහිටින් සියලු යහපත් ප්‍රාර්ථනා සිද්ධ වේවා කියලා සෙත් අධිෂ්ඨාන කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මේ ආශිර්වාදය සමගින් අපි අද මෙත් පාමුලෙන් සමුගන්නවා. ඒ සමුගන්න මොහොතේ ඔබට විහාරස්ථානයේ දුරකථන අංක සිහිපත් කරන්නම් 071424822 071424822 ඒ වගේම කාර්යාල අංකය 033 22 24 384. සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ තිබෙන අපේ හාමුදුරන් වහන්සේගේ නමින් නැති ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්න පුළුවන් උන්වහන්සේගේ ප්‍රතිකාර කටයුතු ඇතුළු කටයුතු වෙනුවෙන් ඒ සඳහා ගිණුම් අංකය ලියා ගන්න 106යි 857යි 496යි 109. 106යි 857යි 496යි 109. අද වැඩසටහන නිමවට පත් කරන මොහොතේ පූජනීය වන්දනීය අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට තවත් නිරෝගීව මේ උතුම් වූ ධර්ම දායාදයේ ලෝකයට තිරණ කරන්නට ශක්තිය ධෛර්යය ඇති වේවා, නිදුක් නිරෝගී භාවයම ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ රැස් කරන සියලු කුසල් උන්වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයම උතුම් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමටම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.